නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ 2 වෙනිදා සිකුරාදා සෑම සිකුරාදා දිනකම පවත්වන සූත්‍ර අධ්‍යයන පන්තිය අපි එංගලන්තයේ වේලාවෙන් පසරු 2:00ටත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් දැන් අද සිට පසරු 7ටත් ආරම්භ වෙන පන්තියක් හැටියට ආරම්භ වෙන්නේ එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කරන ලද සූත්‍ර අධ්‍යයන පන්තිය අපි දැනට ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවීම සිද්ධ කරන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි ගිය සතියේ ආරම්භ කරපු සූත්‍ර අපි දිගටම සාකච්ඡා කරමු. අපි කතා කරමින් හිටියේ සබ්බාස සූත්‍රය. Hello. Hello. ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ පේනවා. හරි. අපි එදා සබ්බාසෝ සූත්‍රය ගැන එක කොටසක් අපි කතා කරන්න ලැබුණේ. මේක කලිනුත් අපි සාකච්ඡා කරපු සූත්‍රයක්. ඒ වුණාට මම කලින් සඳහන් කළා මේ සූත්‍රය අපි නැවත නැවතත් පරිශීලනය කරන එක ඉතාමත්ම හොඳයි ප්‍රයෝජනවත් කියලා. මොකද අපි දැන් එදත් මම පෙන්නවා මේ අපි වඩාත් දැන් සැලකිලිමත් වෙන්නට ඕනේ මේ සූත්‍ර දේශනාවන් තුළ තියෙන ප්‍රායෝගික අගය පිළිබඳව. එහෙම නැත්නම් අපේ ජීවිතයට එදිනෙදා පැවැත්මට අපි මේ සූත්‍ර සම්බන්ධ කර ගැනීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕනේ කියලා මට හිතෙන්නේ, කල්පනා කරන්නේ. ඒකට හේතුව මේ සූත්‍ර අධ්‍යයන පන්තියට සහභාගී වෙන විශාල පිරිසක් අපි දිගින් දිගටම සූත්‍ර අධ්‍යයනයන් පිළිබඳව යෙදුණු ඒ පන්තිවට සහභාගී වුණු අභිධර්මය පිළිබඳවත් හැදෑරීම් කරපු සූත්‍ර අධ්‍යයනයන් පිළිබඳව දීර්ඝ කාලීනව සාකච්ඡා කරපු පිරිසක් ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒ සූත්‍රවල සඳහන් වෙන කරුණු පිළිබඳව ඔබ හැම කෙනෙක්ම සමහර විට දෙතුන් වර පවා අහලා තියෙන පිරිසක්. ධර්ම දේශනාවලදී ඒ වගේම අපේ සූත්‍ර අධ්‍යයන වැඩසටහන් වලදී හා අනිකුත් තැන්වලදී ඒ ධර්ම කරුණු පිළිබඳව සූත්‍ර පිළිබඳව සාකච්ඡා කරලා අහලා තියෙනවා. ඒ නිසා කරුණු වශයෙන් ධර්ම කරුණු වශයෙන් ඔබට ඒව පිළිබඳව හඳුනා ගැනීමක් අවබෝධයක් තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඒ කරුණු අපේ එදිනෙදා පැවැත්මට ජීවිතයට කොයිතරම් අදාළ වෙනවද, කොයිතරම් භාවිතයට ගැනෙනවාද කියන කාරණය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් භාවිතා කරන්නට. අපි පහුගිය කාලෙම මනස සම්බන්ධයෙන් අදාළ සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේ ආනාපාන සති සූත්‍රය, ඔය වගේ කායගත සති සූත්‍රය හා තවත් ඊට අදාළ වෙන තවත් සූත්‍ර රාශියක්ම අපි අධ්‍යයනය කළා. ඒ හැම එකකින්ම අපි බලාපොරොත්තු වුණේ අපේ මනස කොයිතරම් දුරට ධර්මානුකූල
හැසිරෙනවද කියන එක පිළිබඳව කිසියම් හඳුනා ගැනීමක් අවබෝධයක් පරිචයක් ඇති කරගන්නට ලබා ගන්නටයි අපි උත්සාහ කළේ ඒක. දැන් මේ සබ්බාසව සූත්‍රයේදීත් ඒක හරිම ප්‍රායෝගික බවක් තියෙනවා. මේ සූත්‍රයේදී අපි ගිය සතියේ කතා කළා මේ දස්සනේන පහතබ්බ කියන කාරණේ තමයි එදා අපි කතා කළේ. ඒ කියන්නේ දැක්මෙන් දුරු කළ යුතු කියන එක. දැන් මේක සිංහලට පරිවර්තනය කිරීමේදී එහි එකපාරටම සඳහන් වෙලා තියෙන්නේ සෝතාපට්ටි මාර්ගයෙන් දුරු කළ යුතු මේ ආශ්‍රවයන් කියන අර්ථයෙන් තමයි පරිවර්තනය කරලා තියෙන්නේ මේ සූත්‍රය සිංහලට පරිවර්තනය කරද්දී. දැන් එකපාරටම කෙනෙකුට සෝතාපට්ටි මාර්ගයෙන් පහළ කළ යුතු ආශ්‍රවයන් කිව්වහම එකපාරටම පැහැදිලි බවක් ඇති නොවෙන්නට පුළුවන්. එතකොට නමුත් ඒක වචනය දස්සනේන පහතබ්බ කියන එක එහෙම නැත්නම් දැකීමෙන් හඳුනා ගැනීමෙන් දුරු කළ යුතු කියන අර්ථය. එතකොට අපි එතෙන්දි කතා කළා අපි මේ වන විට කිසියම් මට්ටමක ඉන්නවා. ඒ කියන්නේ අපි හැමදෙනෙක්ම එක එක්කෙනා ඉන්න හඳුනා ගැනීම මට්ටම් තියෙනවා එක එක්කෙනාට. ඒවා එක එක්කෙනාට වෙනස්. දැන් අපි කියමුකෝ පන්ති කාමරයක ළමයි 35ක් ඉන්නවා නම් මේ 35 දෙනාම එක්තරා වසරකට අයිති එකම පන්තියේ වුණාට එකම ගුරුවරු කණ්ඩායමක් උගන්වන අය වුණාට එකම වයසේ අය වුණාට එකම නිර්දිෂ්ට ග්‍රන්ථ ටෙක්ස්ට් බුක්ස් සමාන වුණාට මේ 35 දෙනාම ස්ටෑන්ඩඩ්ස් 35ක එක මට්ටම් ලෙවල් 35ක තමයි ඉන්නේ. මේ එක ළමෙක්වත් අනික එක්කෙනාට අනන්‍යව සමාන වෙන්නේ නැහැ. ඒ අයගේ හඳුනා ගැනීම මට්ටම් අවබෝධ මට්ටම් ඒ 35 දෙනාටම වෙනස් වෙනවා. ඒතර අන්න ඒ වගේ තමයි අපිටත් අපි එකම සූත්‍ර පිළිබඳව අහදැරීම් කළත් අපි දිගු කාලයක් අවුරුදු ගාණක් එකම පන්තියක අපි සාකච්ඡා කළත් ඇසුරු කළත් ඒව භාවිතා කළත් ඒ කොයි විදිහට අපේ සමානකම් ඇති වුණත් අපි මේවා හඳුනා ගන්නා විදිහ හඳුනා ගන්නා මට්ටම එකිනෙකාට හැම විටම වෙනස් වෙනවා. මේ නිසා අපි නැවත නැවතත් ඒවා තහවුරු කරගනිමින් ඒවා අස්සට එළඹීම අපි අතින් වෙන්නට ඕන එකක්. එතකොට ඒකේ තේරුම අපි හැම කෙනෙක්ම යම් යම් දේවල් හඳුනා ගනිද්දී අපට ආවේනික වුණු ඒ කියන්නේ අපි ඒ වන විට අපි ලබාගෙන තියෙන කේපබිලිටි එක ස්කිල් එක මත තමයි අපි ඒ හඳුනා ගැනීමට පිවිසිලා තියෙන්නේ. ඒක වෙන විදිහකට ගත්තොත් අපි ඕනෑම දෙයක් හඳුනා ගනිද්දී ඒ විෂයට ඒ කාරණයට ඒ ඔබ්ජෙක්ට් එකට අදාළව අපි එක්තරා මනසේ තහවුරුවක් සමාධියක් ඇති කරගන්නවා. ඒ කාරණෙහි සමාධි වෙනවා අපි. එතකොට ඒ සමාධි වීම තමයි අදාළ ඔබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් අදාළ කාරණය සම්බන්ධයෙන් අදාළ අරමුණ සම්බන්ධයෙන් අපේ තියෙන මට්ටම මා විසින් එළඹුණු මට්ටම හඳුනා ගැනීම මට්ටම. එතකොට ඒක එක එක්කෙනාට වෙනස් වෙන එකක්. ඒ මට්ටමේ ඉඳගෙන තමයි අපි ඊළඟට අපිට අහන්න දකින්න ලැබෙන දේ දකින්නේ හඳුනාගන්නේ. එතකොට මේ නිසා අපි දස්සනේන කියන එක දැක්මෙන් හඳුනා ගැනීමකින් අපි යමක් දුරු කරනවා කියලා කතා කරනකොට එක එක්කෙනා අපි කියමු 10 දෙනෙක් කියලා මේ 10 දෙනා ඒක දකින්නේ දස ආකාරයකටනේ. මට්ටම් 10කින් ලෙවල්ස් 10කින්. එතකොට එහෙම ඒ දැකීම් වල වෙනස්කම් නිසා එයාට ඒක කොයිතරම් විදිහකින් දුරු කරන්න පුළුවන්ද ඒකත් එක්ක ඉන්වෝල්ව් වෙන්නේ
සම්බන්ධ වෙන්නේ ගනුදෙනු කරන්නේ කොයි ප්‍රමාණයකින්ද මට්ටමින්ද කියන එක එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙනවා. පුද්ගල විශිෂ්ටතාවයක් තියෙනවා. එක එක්කෙනාට සාපේක්ෂව එක එක්කෙනාට වෙනස්කම් ඇති වෙනවා. එතකොට මෙන්න මේ නිසා අපි කවර කෙනෙකුටවත් කියන්න බෑ එක පාර්ටම දැන් මෙන්න මේ විදිහට තමයි මෙයා තේරුම් ගන්න. අපි ABC කියලා තුන්දෙනෙක් ඉන්නවා නම් A තේරුම් ගන්න විදිහයි B තේරුම් ගන්න විදිහයි C තේරුම් ගන්න විදිහයි තුන් ආකාරයක්. එතකොට Aට තියෙන දැක්ම දර්ශනයයි මෙතන දර්ශනය කියලා කියන්නේ අර විෂය වශයෙන් තියෙන දර්ශනය කියන දාර්ශනික මට්ටමෙම නෙමෙයි. දැක්ම එහෙම නැත්නම් දකින ආකාරය කියන එක A දකින ආකාරයයි B දකින ආකාරයයි C දකින ආකාරයයි තුන් ආකාරයකට වෙන නිසා අපිට කිසිසේත්ම කියන්න බෑ එක කාරණයක් අරගෙන ඒක A දැක්කේ මේ විදිහටයි B දැක්කේ මේ විදිහටයි C දැක්කේ මේ විදිහටයි කියලා. මේ නිසා මේක එයා දුරු කරන්න තීරණය කරනවා නම් ඒකෙන් ඉවත් වෙන්න අවොයිඩ් කරන්න එයා යම් උත්සාහයක් ගන්නවා නම් ඒක ගන්නේ ඒ හඳුනාගත්ත විදිහටනේ ඒ ප්‍රමාණයට B හඳුනාගත්ත ප්‍රමාණයට තමයි B එක අවොයිඩ් කරන්න උත්සාහ කරන්නේ. C හඳුනාගත්ත ප්‍රමාණයට තමයි C එක ඉවත් කරන්න උත්සාහ කරන්නේ. මේ නිසා එකම මට්ටමකින් ඇති වෙලා දසනේන පහතබ්බ කිව්වහම දැන් අපි කාටත් එකම ක්‍රමයට සකස් වෙච්ච සංවිධානය වෙච්ච සංස්ථාපනය වෙච්ච රටාවක් ඔස්සේ අපිට දුරු කරන්න බෑ. ඒ නිසා එක එක්කෙනා එක එක මට්ටමින් තමයි ඒක ඇති කරගන්නේ. මේ නිසා හරිම සංකීර්ණයි මේ කාරණය. එතකොට අපි දැන් අනික් කාරණය දැන් මට යම් කිසි කාරණයක් දැක්මකින් ප්‍රහාණය කරන්න පුළුවන් වුණාට අනිත් එක්කෙනාට ඒකෙන් කරන්න බැරි වෙයි ඒක. මොකද එයා ඒක ප්‍රහාණය කරන්න දැක්මෙන් එයාට අපහසු වෙන්න පුළුවන්. තවත් සිද්ධියක් සම්බන්ධයෙන් අනිත් එක්කෙනාට පුළුවන් ඒක දැක්මෙන් දුරු කරන්න. නමුත් මට ඒක කරන්න බැරි වෙයි ඒ කාරණේ සම්බන්ධයෙන්. මේ නිසා අරමුණෙන් අරමුණට අවස්ථාවෙන් අවස්ථාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට විෂයෙන් විෂයට මේ දසනේන පහතබ්බ කියන එක වෙනස් වෙනවා. ඒක එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙමින් තියෙන එකක් ඒක. එතකොට එයා ධර්මානුකූලව මීට පෙරදි හඳුනාගත්ත හඳුනා ගැනීම. ඒක පෙර භවයන්හිදී වෙන්න පුළුවන්. මේ ජීවිතේදී වෙන්න පුළුවන්. අපේ සාකච්ඡා තුළදී වෙන්න පුළුවන්. කොතනදී හෝ එයා මේ වෙන විට හඳුනා ගැනීම ලෙවල් එකක් මට්ටමක් එයා අභ්‍යාස වෙලා තියෙනවා නම් එයාගේ මනසේ ඒ මට්ටම තමයි එයා ඇසුරු කරගෙන අර දසනේන පහතබ්බ කියන කාරණේ එයාට භාවිතා කරන්න පුළුවන්කම එන්නේ. එතකොට මේ නිසා යම්කිසි කෙනෙක් තමන්ගේ හඳුනා ගැනීම මට්ටම තමන්ට සාපේක්ෂව තමයි ඒක දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දස්සනේන පහතබ්බ කියන මේ කාරණේදී හැම එක්කෙනාම එකම මට්ටමකින් එයාට දර්ශනේන පහතබ්බ කියන කාරණයට එළඹෙන්න පුළුවන් කියලා එකක් නැති බව අපි මතක් කරගන්න ඕනේ. එයාගේ හඳුනා ගැනීමේ අවබෝධ කර ගැනීමේ මට්ටම් වලට අනුව ඒක එයාට විශේෂ වෙයි, එයාට අදාළ වෙයි. කොහොම හරි යම්කිසි කෙනෙකුට එහෙම දැක්මෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන් නම් ඒක හරිම ලේසි, හරිම ඉහළ මට්ටමක්, උසස් මට්ටමක්. එයාගේ ප්‍රඥාවන්ත භාවයේ විකසිත වීමක්. ඒක ඉම්ප්‍රූව්මන්ට් එකට අනුව තමයි මේ එයාගේ දැක්මෙන් දුරු කිරීම කරන්න පුළුවන්කම එන්නේ. ඒතර ඒ නිසා යම්කිසි කෙනෙකුට ඉතාමත්ම පහසු වෙනවා දැක්මෙන්ම දුරු කරගන්න පුළුවන්කම තියෙනවා නම්. අපි ගිය සතියේත් ඒක තමයි කතා කළේ. අපිට ඒ ගැන මුකුත් පහුගිය සතියේ පහුගිය කාලේ මොනවා හරි අදහසක් ආවද එහෙම
කියන්න දෙයක් හෝ මොනවා හරි හිතන්න දෙයක් හරි හොඳයි ඊළඟට කතා කරන්න තියෙන්නේ and what are the influence to be abandoned for restraining? There is the case where a monk reflecting appropriately dwells restrained with the restraint of the eye faculty, the influence, vexation, or fever that would arise if he were to dwell unrestrained with the restraint of the eye faculty do not arise for him when he dwells restrained with the restraint of the eye faculty. Reflecting appropriately, he dwells restrained with the restraint of the ear faculty. Reflecting appropriately, he dwells restrained with the restraint of the nose faculty. Reflecting appropriately, he dwells restrained with the restraint of the tongue faculty. Reflecting appropriately, he dwells restrained with the restraint of the body faculty. Reflecting appropriately, he dwells restrained with the restraint of the intellect faculty. The influence, vexation, or fever that would arise if he were to dwell restrained with the restraint of the intellect faculty do not arise for him when he dwells restrained with the restraint of the intellect faculty. These are called the influence to be abandoned by restraint. දැන් එතකොට ඊළඟට කතා කළා මේ hello hello yes Nona කටුනාද කට්ටුනා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් වෙලා දැන් ඔන්න ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව්. ඇහෙනවා. දැන් මං කියන එක ඇහෙනවා. එහේ ස්වාමීන් වහන්සේ. හරි හරි. 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 එතකොට කතමේච භික්කවේ ආසවා සංවරා පහතබ්බා ඉද භික්කවේ බිකු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති යඤ්ඤිස්ස භික්කවේ චක්කු ඉන්ද්‍රිය සංවරං අසංගතස්ස විහෙරතෝ උපජ්ජයුං ආසවා විඝාත පරිලාහා චක්කු ඉන්ද්‍රිය සංවරං සංගතස්ස විහෙරතෝ එවං සතේ ආසවා විඝාත පරිලාහා නහොಂತಿ පටිසංකා යෝනිසෝ සෝතින්ද්‍රිය සංවර සංගතෝ විහෙරති පේසාත් गानेन्द्रिय संवर संगतो विहरति पे जीवेन्द्रिय संवर संगतो विहरति पे कायेन्द्रिय संवर संगतो विहरति मनेन्द्रिय संगतो विहरति याञ्जिस भिक्खवे मनेन्द्रिय संवरं असंगतस्स विहरतो उपज्जयुं आसवा विघात परिलाह मनेन्द्रिय संवरं संगतस्स विहरतो एवंसते आसवा विघात परिलाह नहन्ति याञ्जिस भिक्खवे संवरं असंगतस्स विहरतो उपज्जयुं आसवा विघात परिलाह සංවරං සංගතස්ස විහෙරතෝ ඒවංසතේ ආසවා විඝාත පරිලාහ නහොන්ති මේ උච්චන්ති භික්කවේ ආසවා සංවරාත පාතබ්බා. මම මේක කලින් කරලා තියෙන එකක් නිසා මම ටික වේගයෙන් කිව්වේ. ඊට ඒක ඉක්මනින් ඉවර කරන්න පුළුවන් නිසා. එතකොට අපි ඉස්සෙල්ලා කතා කළා දැක්මෙන් එකපාරටම හඳුනා ගැනීමෙන් අපිට ඒක ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ඒ කියන්නේ ඒක දුරස් කරන්න ඉවත් කරන්න අපිට පුළුවන්කම තියෙනවා අපේ හඳුනා ගැනීමක් තුළින්ම වහාම අපි ඒක හඳුනාගෙන
අපිට ඒක දුරු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඊට කලින් අපි ඒ පිළිබඳව හිතලා අවබෝධ වෙලා තියෙන්නට ඕනේ. එහෙම වෙන්න. ඒ කියන්නේ මීට කලින් අපි භාවිතා කරපු හඳුනාගත්ත ඒක එක්ස්පීරියන්ස් කරපු අත්දැකීමක් වෙන්නට ඕන. එහෙම කරලා එහෙම වටහා ගන්න හෝ ඊට ආසන්න දෙයක් වෙන්න ඕන. ඒකනේ අපිට දස්සනෙන පහතබ්බ ක්‍රමයට ඉවත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට එසේ නොවන අනික් දේවල් සම්බන්ධයෙන් තව ක්‍රමයක් එතකොට දේශනා කරනවා සංවරේන පහතබ්බ කියලා. එතකොට එතෙන්දි සංවර කරගන්න තියෙන්නේ අපිට ඉන්ද්‍රියන් හයක්නේ. ඒතර ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන මේ ඉන්ද්‍රියන් 6 තමයි අපි බාහිර ලෝකයක් එක්ක සම්බන්ධතා ගනුදෙනු පවත්වන මාර්ග 6. එතකොට මේ ඉන්ද්‍රියන් 6 යම්කිසි කෙනෙක් සංවර කරගන්න ඉගෙන ගත්තොත් එතකොට Tamanට එළඹෙන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අපිට ඒ ඉන්ද්‍රිය සංවරය හරහා ඇතිවිය හැකි ගැටලු ප්‍රශ්න වෙහෙස කර විඝාත පරිලාහයන් යම් ආශ්‍රවයන් නිසා යම් දුක්ඛස්කන්ධයන් අපහසුතා පීඩා කරදර දුම්නස් කියන මේ දේවල් දුරු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා අර සංවරය පුරුදු පුහුණු කර ගැනීම තුලින්. එතකොට ඇස ප්‍රිය දේවල් ආහාර ඔස්සේම යන්න ඇස මෙහෙවන්නේ නැතුව කන ප්‍රිය වෙන දේවල් ඔස්සේම කන ප්‍රිය වෙන්නේ නැතුව ওই විදිහට මේ ඉන්ද්‍රියන් 6 ඔස්සේම අපේ යෙදවුම් භාවිතාවන් අපිට පුළුවන් නම් යම් සංවරයකට ලක් කරන්නට ඒ සංවරයට ලක් කිරීම තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අදාළ ගැටලුවට ලක් නොවී ඉන්න. දැන් මේක මේ ඕනෑම දෙයක් අපේ නිවස තුළ වෙන්න පුළුවන්, සේවා ස්ථානයේ වෙන්න පුළුවන්, අපි අසුරු කරන හිතවතුන් ඥාතීන් සමග වෙන්න පුළුවන්. කවර හෝ ඕනෑම ගනුදෙනුවකදී ගනුදෙනු කියන වචනේ මම භාවිතා කරන්නේ ඕනෑම ඉන්ටරැක්ෂන් එකක්. ඕනෑම අන්තර්ක්‍රියාකාරීත්වයක් කියන අර්ථයෙන්. එතකොට ඕනෑම අන්තර්ක්‍රියාකාරීත්වයකදී බාහිර ලෝකයේ සමග අපි සම්බන්ධ වෙන ඕනෑම සම්බන්ධතාවයකදී අපිට අදාළ වෙන කාරණයක් මේ සංවරය කියන එක. එතකොට අපි ඒක කිසියම් ආකාරයක හික්මවීමක් අපි මේ වළක්වා ගැනීමක් කියන එක තුලින් තමයි අපිට එහෙම කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර ඒ නිසා ඒක මේ එක්තරා විදිහක සීලයක් හැටියට ඒ විදිහට අපි සංවර වුණාම ඒ හරහා ඇතිවිය හැකි ගැටලුව ප්‍රශ්නය අවුල ඇති නොවෙන්නට අපිට පරිස්සම් වෙන්න පුළුවන්කම එනවා. එතකොට ඒක කරන්න ඕන වෙන්නේ අපිට දැක්මෙන්ම අපිට ඒක ඉවත් කරගන්න බැරි වුණා නම් ඊළඟට අපි කිසියම් ආකාරයක අපේ ඉන්ද්‍රියන්හි ඇති කරගන්නා වූ සංවරයක් තුලින් අපි ඒ ගැටලුව ඉවත් කරගන්න හැකියාව ලබනවා. එතකොට ඒක දෙවෙනි ක්‍රමයේ හැටියට දක්වලා තියෙන්නේ. And what are the influence to be abandoned by using? There is the case where a monk reflecting appropriately uses the robes simply to counteract cold, to counteract heat, to counteract the touch of flies, mosquitoes, wind and sun, reptiles, simply for the purpose of covering the parts of the body that cause shame. Reflecting appropriately, he uses alms food, not playfully, no for intoxication, no for putting in on bulk, no for beautification, but simply for the survival and the continuance of his body, for ending its afflictions, for the support of the whole life thinking. Thus will I destroy all feelings of hunger and not create new feelings from
overeating. I will maintain myself, be blameless, and live in comfort. Reflecting appropriately, he uses lodging simply to counteract cold, to counteract heat, to counteract touch of flies, mosquitoes, wind, sun, and reptiles, simply for protection from the inclemencies of weather and for the enjoyment of seclusion. Reflecting appropriately, he uses medicinal requisites that are used for curing sick simply to uh, counteract any pains of illness that have arisen and for maximum freedom from a disease. The influent vaccination for fever that would arise if he were not to use these things in this way do not arise for him when he uses them in this way. These are called the influence to be abandoned by using. කතමේච භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා ඉත භික්කවේ භික්ඛූ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවේති. යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය ඩංසමකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය යාවදේව හිරිකෝපිත පටිච්ඡාදනත්තං පටිසංකායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවති නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාවදේව විමස්ස කායස ටිතියා යාපනාය විහිංසූ ප්‍රතියා බ්‍රහ්මචර්යා නුග්ගහා ඉති පුරාණංච වේදනම් පටියංකාමි නවංච වේදනන්න උපාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ චාති පටිසංකායෝනිසෝ සේනාසනම් පටිසේවේති යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය ඩංසමකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය යාවදේව උතුපරිස්සේ විනෝදනම් පටිසල්ලා නාරාමත්තං පටිසංකායෝනිසෝ ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරම් පටිසේවේති යාවදේ උපන්නානං වෙය්‍යාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති යංජිස්ස භික්ඛවේ අපටිසේවතෝ උපජ්ජයුං ආසවා විඝාත පරිලාහ පටිසේවතෝ ඒවංසිතේ ආසවා විඝාත පරිලාහ න හොಂತಿ ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා පටිසේවනා පාත. දැන් මෙතෙන්දී අපිට යම් යම් දේවල් භාවිතා කිරීමෙන් දුරස් කරන්නට පුළුවන් දේවල් මෙතෙන්දී අපි කන්සෙප්ට් එකක් හැටියට අපි ගත්තොත් අපි සරලව අපි ගත්තොත් දැන් අපිට පිපාසයක් තියෙනවා නම් පිපාසයේදී අපිට වතුර හෝ යම් දියර වර්ගයක් බිව්වහම පිපාසය සංසිඳෙනවා. එතකොට අපි මේ පටිසේවණයෙන් තමයි අපි ඒ ගැටලුව දුරු කළේ. කුසගින්නක් තියෙනවා නම් ආහාර ටිකක් ගත්තාම කුසගින්න නැති වෙනවා. එතකොට අපි ඒක පටිසේවණයෙන් තමයි ඉවත් කරලා තියෙන ප්‍රශ්නේ. දැන් එහෙම මූලික ශාරීරික අවශ්‍යතාවන් වගේ දේවල් සම්බන්ධයෙන් අපිට එහෙම පටිසේවණයෙන් ඉවත් කරන්න පුළුවන් වුණාට සමහර විට ශාරීරික අවශ්‍යතාවයන් හැටියට තියෙන ඒ කියන්නේ සත්වයන්ගේ පැවැත්ම සඳහා තියෙන යම් අවශ්‍යතාවයන් එක්ක බැලුවාම සමහර විට ඒවා පටිසේවණය කියන එකේදී යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කොයි ආකාරයෙන්ද කොයි විදිහටද කොයි නිවැරදි ආකාරයේද භාවිතා කළ යුත්තේ කියන මේ විදිහේ දේවල් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට යම් ඕනම කෙනෙක් මත්වීම කියන එකට කිසියම් ලැදියාවක් දක්වන ස්වභාවයක් තියෙනවා. සමහර සත්තු පවා එහෙම ලැදි වෙනවානේ. එතකොට මේ මිනිස්සුත් එහෙම මත්වීමට ලැදියාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක ස්වභාවයෙන්ම තියෙන එකක්. අතිශය පැරණි කතාන්තරයක් නේ. දැන් සුරාසුර යුද්ධයේ මේ අසුරයන්ට මේ එහෙම මේ මත් වෙන දේවල් පොලා කියලා කතාවක් එහෙම තියෙන්නේ අපේ සාහිත්‍යයේ. එතකොට ඒ කියන්නේ මේක හරිම ඈත කාලේ ඉඳන් තියෙන එකක් මත්වීම කියන එක. එතකොට මත් වෙන්න ලැදියාවක් ඕනම කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. මත් වෙන්න ලැදියාවක් තියෙනකොට ඒක පටිසේවනා පහතබ්බ කියලා එහෙනම් ටිකක් මත් වෙලා අභ්‍යාස කරලා මත්වීම එක්ස්පීරියන්ස් කරලා
මේක දුරු කරන්න පුළුවන් කියලා එක ගන්න බෑ මත්වීම සම්බන්ධයෙන්. මොකද ඒක ඇඩික්ට් වෙන්න පුළුවන් එකක් නිසා ආසක්ත වෙන්න මධ්‍ය ලෝලිතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා අපි දැන් කුසගින්නක් ඇති වුණාම කුසගින්නට ආහාර අරගෙන ඒක පටිසේවනය කරලා පහතබ්බ කරන්න පුළුවන් වුණාට වතුර පිපාසය දුරු කරන්න පුළුවන් වුණාට සමහර ශාරීරික අවශ්‍යතා හා මානසික අවශ්‍යතා අපිට භාවිතා කිරීමෙන් දුරු කරන්න බැරි වෙනවා. දැන් ඒකයි මම මෙතන අර කලිනුත් මම සඳහන් කළේ එක එක කාරණය සම්බන්ධයෙන් එක එක අවස්ථාව සම්බන්ධයෙන් එක එක සිද්ධි සම්බන්ධයෙන් මේක මේ රටාවන් එක එක්කෙනාට වෙනස් වෙනවා. කෙනෙකුට යමක් පටිසේවනය කරලා භාවිතා කරලා දුරු කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඒක හැම කෙනෙකුටම බෑ. යම් කිසි කෙනෙක් අපි කියමුකෝ දැන් එයා මත් වෙන දෙයක් පාවිච්චි කරලා ඒක ගැන බලලා ප්‍රැක්ටිස් කරලා ටිකක් ඉවත් කරන ක්‍රමයේ කියලා එයා භාවිතා කරන්න කියලා. නමුත් එහෙම කරන එක හරි ක්‍රමය කියලා කියන්න බෑ. මොකද යම් කිසි කෙනෙක් ඒකට ඇඩික්ට් වෙන්න පුළුවන් නිසා. එතකොට ඒ නිසා අපිට තෝරන්න සිද්ධ වෙනවා කොයිකද අපි පටිසේවනය කරලා දුරු කරන්නේ කොයිකද සංවර කරලා දුරු කරන්නේ කෝකද අපි දැක්මෙන් දුරු කරන්නේ කියන එක අයිටම් එකෙන් අයිටම් එකට අපට තෝරන්න සිද්ධ වෙනවා. එතකොට මේක හරි පරිස්සමෙන් හරි කල්පනාවෙන් හොඳ අවබෝධයෙන් යුක්තව කරන්න ඕන එකක්. ඒ නිසා මේක නිරන්තර අවදිවත් බවකින් යුක්තව සති සම්ප්‍රජඤ්ඤයකින් යුක්තව කරන්න ඕන දෙයක්. කොතෙන්දිද මොන කාරණය සම්බන්ධයෙන් මොන අවස්ථාව සම්බන්ධයෙන් කොයි විදිහේ පුද්ගලයන් සම්බන්ධයෙන්ද මේ ක්‍රම භාවිතා වෙන්නේ කියන එක අපි එකිනෙකා තුළ භාවිතාවට ගන්න ඕනේ හඳුනා ගන්න ඕනේ. කොයි විදිහටද මේක යොදා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒ නිසා එකම ක්‍රමයක් කියලා අපිට එකක් භාවිතා කරන්න බැරි වෙනවා. ඒ නිසා එක්කෙනෙකුට දස්සනේන පහතබ්බ කරන්න පුළුවන් වෙන එක තව කෙනෙකුට පටිසේවනා පහතබ්බ වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙකුට ඒක සංවරණ පහතබ්බ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කාටද කවුරු සම්බන්ධයෙන්ද කොයි කාරණේ සම්බන්ධයෙන්ද කියන එක එක එක්කෙනාට වෙනස් විදිහටයි බලන්න හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා දැන් මෙතන ක්‍රම කීපයක්ම දක්වන්නේ කොයි ක්‍රමෙන් හෝ මේක කරගන්න පුළුවන්කම ලබන්න එක එක්කෙනාට සුදුසු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා සලකලා බලලා භාවිතා කරන්න පුළුවන් වෙන විදිහටයි මේක යොදාගන්නේ. එතකොට ඒ නිසා මේ යම් කිසි කෙනෙකුට ඒක පරිසේවනය කරලා භාවිතා කරලා ඒක දුරු කරන්නත් පුළුවන්. හා එසේ කරද්දී ඒ භාවිතා කරන්නේ කවර ප්‍රමාණයකටද කොච්චර කාලයකටද කොච්චර තීව්‍රතාවයකින් යුක්තවද කියන කරුණොත් එතෙන්දි සලකා බලන්න ඕනේ. දැන් ඒකනේ අර මේක මේ ආහාරය ගන්නේ මගේ මදයට එහෙම නැත්නම් මගේ ශරීරේ ලස්සන කරගන්න අලංකාර කරගන්න එහෙම වෙන්න නෙමෙයි මගේ ශරීරේ පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සඳහා පමණක් සලකාගෙනයි මේ ආහාරය ගන්නේ කියලා ඒ විදිහට මේ චීවර පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍ය සේනාසන කියන එක. එහෙම නැත්නම් ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස බේත් හේත් කියන එක. පැවිදි අය සම්බන්ධයෙන් හෝ ගිහි අය සම්බන්ධයෙන් හෝ කවුරු සම්බන්ධයෙන් කතා කළත් මේ මූලික අවශ්‍යතා හතරක්නේ කතා කරන්නේ. ඒතර ඒ අවශ්‍යතා හතර පටිසේවනය කරන්නේ භාවිතා කරන්නේ කවර ප්‍රමාණයකටද කවර විදිහකටද කියන එක අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම කෙනෙකුට ඕනම කෙනෙකුට ඉන්ද නිවාසයක් ඕනේ වාසස්ථාන. එතකොට මේ සේනාසන කියන එකනේ භික්ෂූන් සම්බන්ධයෙන් කිව්වොත් සේනාසන කියන එක.
ගිහිය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම නිවාස කියන එක. එතකොට දැන් ඕනෑම කෙනෙකුට පැවිදි කෙනෙක් වුණත් ගිහි කෙනෙක් වුණත් ඉන්න තැනක් ඕනනේ. වැසි කාලයක නම් එහෙම ඉන්න, අනික් කාලයක නම් එහෙම ඉන්න, කොයි විදිහින් හරි ඉන්න ස්ථානයක් ඕනේ. දැන් මේ ඉන්න ස්ථානයක් ඕනේ වුණාට ඒ ඉන්න ස්ථානය මීට වඩා හොඳ ස්ථානයක්, මීට වඩා හොඳ ස්ථානයක්, මීට වඩා හොඳ ස්ථානයක් කියලා යම් කිසි කෙනෙක් ඒ ඔස්සේ බොහෝ කරදර වෙන විදිහට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් මේ මං ඉන්න තැන හොඳ මදි, පහසුකම් මදි කියලා ඊට වඩා පහසුකම් තියෙන තැනකට යන එකේ වැරද්දක් නැහැ. Tamanට පහසු විදිහට ගැටලු ප්‍රශ්න අපහසුතා තියෙනවා නම් ඊට වඩා පහසු තැනක් හොයා ගැනීම වැරද්දක්, දෝෂයක් නෙමෙයිනේ. නමුත් ඒකත් තව මදි වෙනවා, ඒකත් තව මදි වෙනවා, ඒකත් තව මදි වෙනවා, ඊටත් වඩා වැඩි අවශ්‍ය වෙනවා කියලා ඔය විදිහට මේ ඉන්න ස්ථාන ඔස්සේම යම් කිසි කෙනෙක් ණය වෙමින්, ණයතුරුස් ඇති කර ගැනීමෙන් එහෙම යන්න ගියොත් එහෙම එයා ලොකු වෙහෙසකට, කරදරයකට, අපහසුතාවයකට කායිකව, මානසිකව, ආර්ථික වශයෙන් හැම පැත්තෙම එයා ලොකු වෙහෙසකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඕනම කෙනෙකුට ඉන්න තැනක් ඕනේ. ඒ ඉන්න තැන තමන්ගේ වත්කමේ ප්‍රමාණයට, තමන්ගේ ශක්තියේ ප්‍රමාණයට ගොඩනගා ගන්න එක, ඒක ඇසුරු කරන එක, භාවිතා කරන එක, ඒක සෞඛ්‍ය සම්පන්න වෙනවා. සෞඛ්‍ය සම්පන්න කිව්වේ මෙතන ආර්ථික සෞඛ්‍යයට, සමාජීය සෞඛ්‍යයට, මානසික සෞඛ්‍යයට, හැම එකටම. එතකොට දැන් ඒක පටිසේවනයක්නේ. ඒක භාවිතා කරනවා. දැන් මෙහෙම නිවසක් මට ඉන්න ඕනේ කියලා තමා හිතා ගන්නා විදිහේ වර්ගයේ නිවසක් තමන් ඒක ලබාගෙන ඒක භාවිතය සඳහා අවශ්‍ය විදිහට භාවිතයට ගන්නවා. එහෙම අරගෙන ඒ තුළ සතුටෙන් ඉන්න ඕනනේ. එහෙම ඉන්නේ නැතුව ඒකත් එකත් තවදුරටත් හරි නෑ, ඒකත් තව වෙනස් වෙන්න ඕන කියා ඒ ඔස්සේම ගියොත් එහෙම එයා අනවශ්‍ය වෙහෙසකට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම අයත් ඉන්නවා සමහර විට. සමහර අය ඉන්නවා එහෙම ඒ ඔස්සේම ගිහිල්ලා හරීම කරදර, ගැටලු, ප්‍රශ්න, ගෙදර දොරේ ප්‍රශ්නත් ඇති කරගෙන, අනික් අයට ආර්ථික ප්‍රශ්නත් ඇති කරගෙන මහා ව්‍යාකූල තත්ත්වයට පත් වෙන අවස්ථා සමහර කෙනෙක් සම්බන්ධයෙන් තියෙන්න පුළුවන්. ඒත් මම උදාහරණයකට මේක කිව්වේ මෙහෙම. එතකොට ඒ නිසා ආහාර පාන වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, නිවාස සම්බන්ධ වෙන්න පුළුවන්, බෙහෙත් හේත් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි ඒක භාවිතා කරන්නේ කවර විදිහටද, කවර ප්‍රමාණයටද, ඒක අපිට වෙහෙසක් බවට පත් කරගන්නේ නැතුව, ඒක පීඩාවක් බවට පත් කරගන්නේ නැතුව ඒක භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. මේක දුරු කරගන්නා ක්‍රමයක්. නමුත් ඒ දුරු කරගන්නේ කොයි අවස්ථාවේදී, කොයි ප්‍රමාණයට, කවර අරමුණෙන් ඒක භාවිතා කරලාද කියන එක තමයි මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන කියලා මේ ප්‍රත්‍යවේක්ෂා සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රත්‍යවේක්ෂා හතරම නිතරම භාවිතා කරන ලෙස අනුදැන වදාරපු කරුණු හතරක් මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක. මේක භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රම දෙකකට භාවිතා වෙනවා. එකක් ඒ අවස්ථාවේදී චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය, සේනාසන කියන මේ හතරම භාවිතා කරද්දී, ඇසුරු කරද්දී ඒක නිතරම කියන්න ඕනේ. ඒක භික්ෂුන් වහන්සේලා කටපාඩම් කරගෙන, පාලි භාෂාවෙන් කටපාඩම් කරගෙන ඒ අර්ථය හිතේ තබාගෙන ඒක නිතරම කියන්න ඕනේ. ඒ නිසානේ අර දාන වන්දනදී එහෙම අර ඒ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ ශබ්ද නගලා, සමහර ස්වාමීන් වහන්සේලා සමහර තැන්වලදී ශබ්ද නගලා කියනවා, සමහර තැන්වලදී නිහඬව ඒක කියනවා. ඒතකොට සිවුරක් මේ පරිහරණය කළත්, ඒ වගේම තමන් පාවිච්චි කරන අනිකුත් ඇඳපුටු මේස වගේ දේවල් භාවිතා කළත්, ඖෂධ භාවිතා කළත් මේ ප්‍රත්‍යවේක්ෂාව භික්ෂුන් වහන්සේලාට නියම කරලා තියෙන එකක්. හැම වෙලේම එසේ කියලා ඒක පරිහරණය කරන්නට. ඒක බුද්ධ නියමයක් හැටියට තියෙන එක.
ඒ වෙලාවේ ඒක කරගන්න බැරි වුණොත් එහෙම. ඒ කියන්නේ හදිසියේ මොකක් හෝ හේතුවක් නිසා ඒ වෙලාවේ ප්‍රත්‍යවේක්ෂාව කරන්න බැරි වුණොත් එහෙම අතීතයේදී ඒ මගහැරිච්ච කාරණය සම්බන්ධයෙන් ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. මේකට කියනවා අතීත ප්‍රත්‍යවේක්ෂාව කියලා. එතකොට Tamanට දැන් අපි දවල් දවල් දානේ වලදී ප්‍රත්‍යවේක්ෂාව කරන්න බැරි වුණා නම් එතකොට හවසට හරි ඒ ප්‍රත්‍යවේක්ෂාව ආයි කියන්න ඕන. එතකොට මෙහෙම ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කල්පනාකාරී බව, මේ සති සම්ප්‍රජඤ්ඤ බව, මේ හඳුනා ගැනීමෙන් යුක්ත බව අඛණ්ඩව කන්ටිනියස්ලි පවත්වාගෙන යන්න. ඒ කියන්නේ දැනුමෙන් අවබෝධයෙන් හීන කෙනෙකුට වුණත් ඒක පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන ක්‍රමයට බුදුරජාණන් වහන්සේ කරුණු සම්පාදනය කරලා තියෙනවා. මෙතෙන්දී මම කාරණයක් කියන්න ඕනේ. මේ බුදු පියාණන් වහන්සේගේ දහම සම්පාදනය කරලා සකස් කරලා තියෙන්නේ ඕනෑම මෝඩයෙකුට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට, ඉඩියට් ප්‍රූෆ් විදිහට. එතකොට ඒක භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වුණත්, ගිහි අය සම්බන්ධයෙන් වුණත් ඒ විදිහටයි සකස් කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් සුවිශේෂයි. මොකද උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සම්බන්ධයෙන් ඒ ඩිසිප්ලිනරි කෝඩ්ස් විනය ප්‍රඥප්තින් භාවිතය සම්බන්ධයෙන් බොහෝ ගැටලු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදීමත් ඇති වුණා. පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා, චබ්බග්ගීය භික්ෂුන් වහන්සේලා, උදායි කෝකාලික ඔය වගේ ස්වාමීන් වහන්සේලා නොඑක් අය සම්බන්ධයෙන් ඇතිවෙච්ච විවිධ ගැටලු ප්‍රශ්නවලදී පේනවා උන්වහන්සේ වැඩ ඉන්න කාලයේදීම මේ විනය ප්‍රඥප්තියන් ඔස්සේ භික්ෂුන් වහන්සේලාගේ සංවරය සම්බන්ධයෙන් බොහෝ ගැටලු ප්‍රශ්න ඇති වුණා. මේ 227ක් විනය නීති පනවන්න සිද්ධ වුණේ ඒ නිසානේ. ඒවා වරින් වර වෙනස් කරන්න සිද්ධ වුණානේ. එතකොට ඒ නිසා මේ විවිධ වූ ඒවා පනවීමේදී දකින්න තියෙන දෙයක් තමයි අර දස්සනේන පහතබ්බ කියන එක කරන්න බැරි විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට ඉතිරි ක්‍රම භාවිතා කරමින් ඒක අනුගමනය කිරීම සඳහා අදාළ ක්‍රමවේද තමයි මේ සපයන්නේ. එතකොට සුභාග දක්ෂ අවබෝධ සහිත පණ්ඩිත කෙනෙක්, ස්ත්‍රී වේවා පුරුෂ වේවා ගිහි වේවා පැවිදි වේවා ඕනම කෙනෙකුට යමක් වහා තේරුම් ගන්න පුළුවන් නම් ඒ අයට දස්සනේන පහතබ්බ තමයි හරිම ලේසි පහසු ක්ෂණික උපක්‍රමය. ඒ නිසා ප්‍රඥාවන්ත අයට, අවබෝධයෙන් යුක්ත අයට අමුතුවෙන් ඒකට රෙස්ට්‍රික්ෂන්ස් වෙනම සංවර ආරෝමය මුකුත්ම ඕනේ නැහැ. එයාට දැක්මෙන්ම, එයාට මුල්ම හඳුනා ගැනීමෙන්ම මේක දුරු කරන්න ඕන දෙයක්, මේක භාවිතා කරන්න ඕනේ මේ ප්‍රමාණයටයි මේ ගානටයි කියන එකට එයාට හඳුනා ගන්න, අවබෝධ කරගන්න පුළුවන්කම ඇති වෙනවා දස්සනේන පහතබ්බ. එතකොට එසේ බැරි නම් තමයි සංවරේන පහතබ්බ වෙන්නේ. එතකොට එහෙම සංවර වෙනකොට ඒක තවත් අරිට වඩා ටිකක් කල් යන අභ්‍යාස කළ යුතු ක්‍රමයක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේම එකක් හැටියට තමයි මේ පටිසේවනා පහතබ්බ කියන්නේ. යම් දේවල් පටිසේවනය කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මූලික අවශ්‍යතා චීවර පිණ්ඩපාත ගිලාන ප්‍රතිසේනාසන, එහෙම නැත්නම් ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස බේත් හේත් කියන මේ හතර අපි දෙපාර්ශ්වයටම, ගිහි පැවිදි දෙපාර්ශ්වයටම හැම එක්කෙනාටම භාවිතා කරන්නම ඕනේ. ඒ නිසා ඒ වගේම ඒවා නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා. උදේ හවස දවස පුරා පැය 24ෙම අවශ්‍ය වෙනවා. ඒක අවශ්‍ය වෙන දෙයක් නිසා ඒක කොහොමද කිසියම් සංවිධානාත්මකව තමන්ගේ අවශ්‍යතාවයත් ඉෂ්ට වෙන විදිහට, එහෙත් අනවශ්‍ය ගැටලු මතු වෙන්නෙත් නැතුව කොයි ආකාරයටද මේක හසුරුවන්නේ කියන එක තමයි මේ පටිසේවනා පහතබ්බ කියන එකේදී අදහස් වෙන්නේ. ඒ කියන්නේ අපට අනිවාර්යයෙන්ම භාවිතා කරන්නම සිද්ධ වෙන දේවල් භාවිතා කරන්නම ඕනේ. නමුත් ඒවා භාවිතා කරන්න ගියාම ඕනෑම තැනකදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා
කොයි තරම් පරිස්සමෙන්ද මේ භාවිතයේ සිද්ධ වෙන්න ඕනෑ කියන එක මේ පටිසේවනා පහතබ්බ කියන එකෙන් කියා දෙන්නේ. දැන් ආහාර අත්‍යවශ්‍යයිනේ අපිට. නමුත් සමහර අය ආහාර නිසාම අනවශ්‍ය අවුල් ඇති කරගන්නවා. ආහාර නිසාම මැරෙනවා සමහර අය. දැන් ජීවත් වෙන්නනේ ආහාර ගන්නේ. එතකොට පෝෂණය සඳහානේ මූලික වෙන්නේ. නමුත් සමහර අය ආහාර නිසාම මැරෙනවනේ. ආහාර ගැනීමේ රටාවේ වැරද්ද නිසාම. බොන දේවල් බොන්න ඕනේ. නමුත් බීම නිසාම මිනිස්සු මැරෙනවනේ. ඒ ගැළපෙන්නේ නැති දේවල්, වැරදි දේවල්, අහිතකර දේවල් මාත්‍රාවෙන් පිටපැනලා බොන්න ගිහිල්ලා බීම නිසාම මැරෙනවනේ. එතකොට මේ විදිහට අර මේ සෑම දෙයක් සම්බන්ධ ඖෂධ කියන එක අපිට අවශ්‍ය දෙයක් ලෙඩ සනීප කරගන්න අපිට ඖෂධ ඕනේ. නමුත් ඖෂධම වැරදි විදිහකට භාවිතා කළොත් එහෙම බොහොම ඉක්මනින් මැරෙන්න පුළුවන්. අපි සනීප වීම සඳහාම භාවිතා කරන එක යම්කිසි කෙනෙක් වැරදි ආකාරයට භාවිතා කළොත්, අනවශ්‍ය විදිහට භාවිතා කළොත් බොහොම ඉක්මනින්ම මැරෙන්න පුළුවන්. ඒතර ওই විදිහට මේ සිව්පසයම අපිව පහසුවටපත් කරන්න, පෝෂණය කරන්න, අපිව ආරක්ෂා කරන්න, අපේ පැවැත්ම සඳහාම අදාළ දේවල් වුණාට ඒකම අපි වැරදි විදිහට භාවිතා කළොත් ඒකම අපේ විනාශයටපත් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ අවශ්‍යතාවයත් ඉෂ්ට කරගෙන එහෙත් අපිව කරදරයට, පීඩාවට, වෙහෙසටපත් කරගන්නේ නැති ආකාරයෙන් මේ ආහාර පානම භාවිතා කරගන්නේ, මේ මූලික අවශ්‍යතාවයන් භාවිතා කරගන්නේ කොහොමද කියන එකයි මෙතෙන්දී උගන්වන්නේ. ඉතින් ඇත්තටම මේ එකක් ගානේ අපි සියුම්ම කල්පනා කළ යුතු දේවල් හැම එකක් ගානෙම තියෙනවා. එතකොට මේ ආහාර රටාවල් පිළිබඳව, ඒ වගේම ඒව ගන්න මාත්‍රාව නැත්නම් ප්‍රමාණය පිළිබඳව, ඒවයි තියෙන තමන්ගේ ශරීරයට තියෙන හිතකර අහිතකර භාවයේ සම්බන්ධයෙන් මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම ඉස්සරටත් වැඩිය, අතීත කාලයටත් වැඩිය අද කාලේදී බොහෝම පරිස්සම් සහගත වෙන්න වෙලා තියෙනවා. ඒ හැම දෙයක්ම අපි වැරදි පරිභෝජනයකටපත් වුණොත් එහෙම, වැරදි විදිහකට භාවිතා කළොත් එහෙම බොහෝ ගැටලු, ප්‍රශ්න, වෙහෙසකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. And what are the influences to be abandoned by tolerating? There is the case where a monk reflecting appropriately endures. He tolerates cold, heat, hunger, and thirst, the touch of flies, mosquitoes, wind, sun, and reptiles, ill-spoken, unwelcome words, and bodily feelings that, when they arise, are painful, raking, sharp, piercing, disagreeable, displeasing, and menacing to life. The influence, vexation, or fever that would arise if he were not to tolerate these things do not arise for him when he tolerates them. These are called the influence to be abandoned by tolerating. කතමේච භික්කවේ ආසව අදිවාසනා පහතබ්බා. ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ කමෝ හෝති සීතස්ස උන්නස්ස ජිගච්ඡාය පිපාසාය ඩංසමක සවාතාතප සිරින්සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචන පතානං උප්පන්නානං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති. යංජිස්ස භික්ඛවේ අනදිවාසයතෝ උපජ්ජයුං ආසවා විඝාත පරිලාහ අදිවාසයතෝ ඒවංස තේ ආසවා විඝාත පරිලාහ නහොන්ති මේ උච්චන්ති භික්ඛවේ ආසවා අදිවාසනා පහතබ්බා. ඊළඟට දක්වනවා මේ ටොලරේටිං කියන එක, අදිවාසනය කියන එක, නැත්තම් ඉවසීම කියන එක. එතකොට අපිට යම් යම් දේවල් ඉවසන්න සිද්ධ වෙනවා. එතකොට අපි දැක්මෙන් සමහර ඒවා දුරු කළා, සමහර ඒවා සංවරයෙන් දුරු කළා, සමහර ඒවා අපි භාවිතා කරමින්, යොදා ගනිමින්, පරිභෝජනය කරමින් ඒවා දුරු කළා.
තවත් දේවල් තියෙනවා අපිට ඒවා ඉවසන්න සිද්ධ වෙනවා. දැන් ඉවසන්න සිද්ධ වෙන්නේ හුඟක් වෙලාවට අපිට අමිහිරි කටුක දේවල්නේ. එතකොට මැසි මදුරුවෝ ඒ වගේම සීත උෂ්ණ ඒ වගේම මේ වචන හුඟක් වෙලාවට අපිට ඉතාමත්ම අසීරු අපහසුවට පත්වෙන එකක් තමයි වචන කියන ඒවා. එතකොට මේ අනික් අයගේ ඉල් ට්‍රීට්මන්ට් මොනවා හරි අනික් අය අපිට සලකන විදිහේ තියෙන මේ දෝෂ වැරදි කියන ඒවා. එතකොට මේවා දැන් අපිට සාමාන්‍යයෙන් නම් අපි උෂ්ණ සීත කියන ඒවා ඉවසනවා. ඒකට අපි පුරුදු වෙලා තියෙනවා. සුදුසු ඇඳුම් හරි ඒ රටාවල් හීටින් හරි මොනවා හරි දාගෙන අපි ඒකට පුරුදු වෙලා තියෙනවා. සතුන්ගෙන් ආරක්ෂා වෙන්න අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒ සඳහා පරිස්සම් වෙනවා, කල්පනාකාරී වෙනවා, විවිධ ක්‍රම භාවිතා කරනවා. එතන මේ දේවල් අපිට ටිකක් හුරු වෙලා අපි ඒව සඳහා ස්ටෑන්ඩඩ් මෙතඩ්ස් අපි භාවිතා කරනවා. යම්කිසි සංවිධිත ක්‍රම භාවිතා කරනවා. ඒවයි මෙහෙමයි පරිස්සම් වෙන්න කියලා. නමුත් අපිට අපහසු තැනක් තියෙනවා මේ වචන සම්බන්ධයෙන් සමාජයක ජීවත් වෙනකොට. ඒක තමන්ගේ නිවස තුළම සිද්ධ වෙන්න පුළුවන්. ස්වාමියා භාර්යාව, භාර්යාව ස්වාමියා හැටියට, දරුවන් දෙමාපියන් හැටියට, සහෝදර සහෝදරියන්, සේවාස්ථාන, යාළුවෝ, මිත්‍රයෝ මේ නොඑක් තැන්වලදී හරිම අමිහිරි කටුක වෙහෙසකර වදන් වචන අපිට ඇහෙන්න අත්දකින්න පුළුවන්. එහෙම වෙනවාමයි. ඒතර එතෙන්දී ඒවා ටොලරේට් කරගන්න කොයිතරම් අසීරුද, කොයිතරම් අපහසුද කියන එක ලොකු ගැටලුවක් ප්‍රශ්නයක්. හුඟක් අය ඉරිටේට් වෙනවා. හරිම වෙහෙසට අපහසුවටපත් වෙනවා, කරදරයටපත් වෙනවා ඒ සම්බන්ධයෙන්. මොකද සමහර පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලෝ ස්වභාවයෙන්ම අනික් අය වෙහෙසට පීඩාවට පත් කරන ආකාරයෙන් කතා කරන්න ලෑස්ති පිටමයි ඉන්නේ. මොන වචනේ කතා කළත් සමහරට ආදරෙන් කතා කළත් ඒකෙනුත් මොකක් හරි එකක් රිදෙන්න දෙයක්ත් එක්ක තමයි ඒක කියන්නේ. එහෙම ස්වභාවය අය ඉන්නවා. ඉතින් මේක පුද්ගල ස්වභාවයන් ඒක. ඒතකොට ඒවා දැන් එහෙම කෙනෙක් තමන්ගේ ස්වාමියා භාර්යාව වුණොත් එහෙම කෙනෙක් තමන්ගේ මව්පියා දරුවෝ බවට පත් වුණොත් එතකොට ලොකු ප්‍රශ්නයක්නේ. ඒතකොට ඒක හැම විටම ඒ බඳු කතා බහක්, ඒ බඳු වෙහෙසකර කතාවක් අනිත් එක්කනට රිදවන සුළු ඇනෙන, දැනෙන, රිදෙන, අපහසුවටපත් වෙන වචන භාවිතාවන් උගාක් තියෙන්න පුළුවන්. ඒතර හරියට නිවෙස්වල ඒ සම්බන්ධතාවවලදී ඇති වෙන දෙයක් ඒක. ඒතර ඒවා ඉවසන්න පුරුදු වෙන්නේ කොහොමද? ඉවසන්න පුළුවන්ද? බැරිද? බෑ කියලා බැරි වෙනවා. ඒ කියන්නේ සමහර ඒවා අපිට ඉවසන්න බෑ කියලා ඉවසන්න නැතුව ඉන්න බෑනේ. ඉවසන්න වෙනවනේ ඒක. එතෙන්දි කොහොමද අපි ඒක ඉවසා ගන්නේ කියන එක. ඉවසනවා කියන එකෙත් තියෙනවා මේ එක එක මට්ටම් ක්‍රම. දැන් සමහර කෙනෙක් ඉවසන්න පුළුවන් ඒ ඉවසීමේදී තමාගේ අභ්‍යන්තරයට සිද්ධ වෙන තුවාලවල ප්‍රමාණය බරපතල වෙන්න පුළුවන්. එතකොට මේක ටිකක් අපි කල්පනාකාරී වෙන්න ඕන දෙයක්. ඉවසන එක හොඳයි, ඉවසන්න ඕනේ. නමුත් ඒ ඉවසීමේදී තමා අස්සට සිදුවන තුවාලවල ප්‍රමාණය කොයිතරම්ද කියන එකත් සලකා බලන්න වෙනවා. දැන් ඒක සමහර කෙනෙකුට ස්ට්‍රෙස්ෆුල් වෙනවා නම්, වෙහෙසකර වෙනවා නම්, මානසික ආතතියක් ඇති කරන සුළු නම් ඒක බොහොම අහිතකර වෙන්න පුළුවන්. දැන් ඔය මේ කැන්සර් සම්බන්ධයෙන් තියෙන පර්යේෂණ වාර්තාවල තියෙන එකක් තමයි බොහෝ දෙනෙකුට මේ කැන්සර් ඇතිවීම සම්බන්ධයෙන් ඒ අයගේ මානසික පීඩාවන්, වෙහෙසකර තත්ත්වයන්, දුක් ඉසිලීම් කියන ඒවා අතිශය ප්‍රබල විදිහට බලපානවා කියන එක. ඒ සම්බන්ධ පර්යේෂණ වාර්තා රාශියක් තියෙනවා. එතකොට ඒ නිසා කැන්සර් සෙල්ස් ඕනම කෙනෙකුගේ ශරීරයේ තියෙන්න පුළුවන්. ඒවා වැඩෙන්නට හේතු වෙන මූලික කාරණයක් හැටියට එයාගේ මානසික පීඩා නැත්නම් අර දරා ගන්න යෑමේදී ඇති වෙන අසාර්ථක භාවය. තව විදිහකට කිව්වොත් එහෙම. අපි ඉවසන්න වෙනවනේ අපි. නමුත් ඒ ඉවසන්න යෑමේදී තමා
තමා කොයිතරම් සාර්ථකද අසාර්ථකද වෙන කියන කාරණය කෙනෙකුට බලපාන්න පුළුවන්. ඒතර බාහිරින් අපි ඉවසනවා වගේ පෙන්නනවා, පේනවා, ඉවසනවා. නමුත් ඒක අර ඇතුළට තුවාල වෙමින් සිද්ධ වන්නා වූ ඉවසීමක් වුණොත් එහෙම ඒක බොහෝ හානිකර වෙන්න පුළුවන්. මේ නිසා මේ අදිවාසනා කියන කාරණය අපිට ඉගෙන ගන්න සිද්ධ වෙන එකක්. ඒක අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ. කොහොමද රිදෙන්නේ නැතුව ඉවසන්නේ කියන එක. දැන් රිදි ඉවසුවොත් ඉවසනවා නම් තමයි. නමුත් ඒකෙන් සිදුවෙන හානිය අපහසුවේ ප්‍රමාණය බරපතල වෙන්න පුළුවන්. මේ නිසා ඉවසීම රිදෙන්නේ නැතුව ඉවසන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න වෙනවා. ඒකට අපිට බුදුහාමුදුරන්ගෙන් තමයි උත්තර හොයාගන්න වෙන්නේ. එතකොට දැන් අපි කියමුකෝ මම සරල උදාහරණයක් ගත්තොත් අපි ධර්මයෙන් යන්න බලාපොරොත්තු වෙන තැන අපි හඳුන්වන්නේ උපේක්ෂාව කියලානේ, ඉක්විනිමිටි කියලානේ. දැන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒතර මෙත්තාව අභ්‍යාස කරලා, කරුණාව අභ්‍යාස කරලා, මෘදු බව අභ්‍යාස කරලා අපි යන්න හදන තැන අපි සාක්ෂාත් කරගන්න එක, අපි achieve කරගන්න හදන එක ඉක්විනිමිටි එක, උපේක්ෂාව. එතකොට මේ උපේක්ෂාවේදී තමයි අපිට අර අෂ්ටලෝක ධර්මයේහි අකම්පයව ඉන්න පුළුවන්කමක් ලබන්න හැකියාව ලැබෙන්නේ. අර අපි කියනනේ ලාභ අලාභ ආයස අස නින්දා අපසංසා සැප දුක් කියලා ඒ තියෙන මේ අෂ්ටලෝක ධර්මයේදී. එතකොට ඒකෙදී අපිට අකම්පයව ඉන්න, නොසැලී ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඉක්විනිමිටි එක, උපේක්ෂාව කියන එක අභ්‍යාස කළොත් සතර බ්‍රහ්ම විහරණ වල තියෙන එකක්. එතකොට එතෙන්දී ඉවසීමේ ශක්තියයි කියන එක ගැන මීට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් සමහර ළමයි සම්බන්ධයෙන් මේක ඇති වෙන එකක් තියෙනවා. සමහර ළමයි සමහරට ඉවසලා ඉන්නවා. ඒ වුණාට එයාගේ පෞරුෂයට තුවාල වෙනවා. එයාගේ පර්සනැලිටි එක වීක් වෙනවා. ඒක අස්සේ දිගු කාලීන පීඩාකාරී තත්ත්වයන් අනාගතයේදී වෙහෙසකර පර්සනැලිටි එකක් ඇති වෙන්න හේතු වෙන්න එහෙම පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. මේක ළමයින්ට පමණක් නෙමෙයි වැඩිහිටියන්ට සිද්ධ වෙන දෙයක් මේක. ඒතර ඕනෑම කෙනෙකුට එහෙම මේ අදිවාසන ඉවසීම කියන එක අපි කරන්න වෙනවා. දැන් උදාහරණයක් ඇටියට දැන් දෙමාපියන් ඉදිරියේ දරුවන්ට ඉවසන්න වෙනවානේ. එතකොට තමන්ගේ මේ සේවා ස්ථානයේ ප්‍රධානියා සම්බන්ධයෙන් තමන්ට ඉවසන්න වෙනවානේ. එතකොට එහෙම යම් තැන්වලදී අපිට ඉවසන්න වෙනවා. නමුත් එසේ ඉවසීම මොන ක්‍රමයටද අපි ඉවසන්නේ කියන එක, මොන රටාවෙන්ද ඉවසන්නේ කියන එක. මම දැඩි පීඩනයකට, වෙහෙසකට හසු වෙලාද මේ ඉවසන්නේ? එහෙම නැත්නම් ඊට වඩා වෙනස් වූ අවබෝධයක් සහිතවද ඉවසන්නේ කියන එක අපිට ඉගෙන ගන්න වෙනවා, හදාරන්න වෙනවා. එතකොට මේකට උදව් වෙන දෙයක් මට මතක් කරලා දෙන්න පුළුවන්. ධර්මයේ මම නිතරම හුඟක් වෙලාවට මේ පොයින්ට් අවුට් කරන එකක් මේ පුද්ගල වේමත්තතා කියන එක. එතකොට මේ පුද්ගල විවිධත්වය කියන එක. එතකොට අපි මූලික හඳුනා ගැනීම ඇති කර ගන්නට ඕනේ මේ මිනිස්සු ලෝකේ වෙනස් කියන එක. එකිනෙකාට වෙනස් කියන එක. එක හා සමාන නෑ කියන එක. මං වගේම නෙමෙයි අනික් අය කියන එක. මං දන්න එක්කෙනා වගේ නෙමෙයි මේ අනිත් එක්කෙනා කියන එක. මේ තියෙන විවිධත්වය අපිට පිළිගන්න වෙනවා. අපි උගාක් වෙලාවට එහෙම පිළිගන්න ලෑස්ති නෑ. මං විදිහටම හිතන විදිහටම, මං කියන විදිහටම, මං කැමති විදිහටම
සියලු දේ කරයි වෙයි කියලා හිතාගෙන අපි හුඟක් වෙලාවට ඉන්නවා. ඒතර එහෙම නැති බව අපි මූලික පදනමක් හැටියට මූලික කාරණයක් හැටියට න්‍යායක් හැටියට පිළිගන්න ඕනේ. මේ පුද්ගල වේමතතා කියන එක පුද්ගල විවිධත්වය. මං හිතන විදිහටම මං කැමති විදිහටම මං අපේක්ෂා කරන විදිහටම නෙමෙයි එයා ඉන්නේ. අනිත් එක්කෙනා ඉන්නේ කියන එක අපිට පිළිගන්න වෙනවා. එසේ පිළිගත්තොත් තමයි අපිට එයාගේ හැසිරීම් පැවතුම් කතාබහ දේවල් සම්බන්ධයෙන් අපිට කිසියම් ආකාරයක මධ්‍යස්ථ අදහසක් දරන්න පුළුවන්කම එන්නේ. එහෙම නැත්නම් අපිට අර කියන කරන දේවල් වලින් රිදෙන්න පටන් ගන්නවා. ඒ රිදීම තදබල වුණොත් එහෙම බොහෝ වෙහෙසකර තත්වයන් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දැන් මෙහෙම හුඟක් අය ඉන්නවා. ඒ කියන්නේ Tamanට බොහෝ දේවල් තියෙනවා, වත්කම තියෙනවා, දේපල තියෙනවා, ඉඩකඩම් යාන වාහන අනික ඔක්කොම දේවල් තියෙනවා. නමුත් ඉවසන්නේ පීඩාකාරී විදිහකට. ඒ නිසා ඉවසීම කියන එක හොඳයි. ඉවසීම පීඩාකාරී විදිහකට නම් වෙන්නේ එතෙන්දි ගැටලුවක් වෙනවා. එතකොට ඉවසන්නේ නැතුව ඉඳීමෙන් ඇතිවෙන හානියයි ඉවසන හැටි කොහොමද කියන එකෙන් සිදුවෙන හානියයි කියන දෙක මෙෂර් කරලා හොඳ එක බහර ගන්න වෙනවා. ඉවසන එක තමයි හොඳ එක. නමුත් මේ සමහර විට සමහර වෙලාවේදී සමහර තැන්වලදී ඉවසීම සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් ආකාරයකට බලන්න සිද්ධ වෙනවා. නමුත් ඉවසීම තමයි ප්‍රධාන. ඉවසලා බැරිම තන ආයෙත් ඉවසන්න කියලානේ කියන්නේ. මේ නිසා ඉවසන එක තමයි ප්‍රධාන. හැබැයි ඉවසීමේදී වෙන ඩැමේජ් එක වෙහෙස පීඩාවේ ප්‍රමාණය මොකක්ද කියන එකත් අපි තක්සේරු කරන්න ඕනේ, බලන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. ඒතර ඒ නිසා සමහර දේවල් තියෙනවා අපිට ඒවා සම්බන්ධයෙන් ඉවසීම කියන එක අභ්‍යාස කරන්න වෙනවා. හැබැයි අභ්‍යාස කරද්දී ඒකෙන් තමාගේ අභ්‍යන්තරයට තුවාල නොවන ප්‍රාණයට ඒක හසුරුවා ගන්න භාවිතා කරන්නත් වෙනවා. And what are the influences to be abandoned by avoiding? There is the case where a monk reflecting appropriately avoids a wild elephant, a wild horse, a wild bull, a wild dog, a snake, stump, a bramble patch, a chasm, a cliff, a cesspool, an open sphere. Reflecting appropriately, he avoids sitting in the sorts of unsuitable seats, wandering to the sorts of unsuitable habitats, and associating with the sorts of bad friends that would make his observant companions in the holy life suspect him of evil conduct. The influence, vexation, or fever that would arise if he were not to avoid these things do not arise for him when he avoids them. These are called the influence to be abandoned by avoiding. කතමේච භික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා. ඉද භික්කවේ භික්ඛු පටිසංකායෝනිසෝ චණ්ඩං හස්තින් පරිවජ්ජේති චණ්ඩං අස්සම් පරිවජ්ජේති චණ්ඩං ගෝණම් පරිවජ්ජේති චණ්ඩං කුක්කුරම් පරිවජ්ජේති අයින් කානුං කණ්ඨකට්ටානං සොබ්බං පපාතං චන්දනිකං ඔලිගල්ලං යථාරූපේ අනාසනේ නිසින්නං යථාරූපේ අගෝචරේ චරන්තං යථාරූපේ පාපකේ මිත්තේ භජන්තං විඤ්ඤූ සබ්‍රහ්මචාරී පාපකේසු ඨානේසු උකප්පේයුං සෝ තංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංකායෝනිසෝ පරිවජ්ජේති. යංජිස්ස භික්කවේ අපරිවජ්ජේතෝ උපජ්ජේයුං ආසවා විඝාත පරිලාහ පරිවජ්ජේතෝ ඒවංසතේ
ආසවා විඝාත පරිලාහ න හොන්ති මේ උච්චන්ති භික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා. අපිට සමහර ඒවා පරිවර්ජනය කරන්න වලකින්න සිද්ධ වෙනවා. ඒ අයගෙන් බේරිලා ඉන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම මේ සත්තු විශේෂයෙන් මේ සත්තු ඉස්සර භික්ෂුන් වහන්සේලා බොහෝ අය සතුන් ආශ්‍රයේ ඉන්න වුණානේ මේ හුඟා කලාට දැන් අදට අපිට දැන් ඔය රටේ වගේ ඉන්නකොට මේක එච්චරම අදාළ නෑ වගේ හිතෙන්න පුළුවන්. අස්සයෝ ගෝන්නු සත්තු බල්ලෝ නොඑක අය වැඩි ආශ්‍රය කරන්න වෙන්නේ නැහැනේ. නමුත් ස්වභාවික පරිසරයකින් නැදී බඳු සත්තු මාත්‍ර රාශියක් භාවිතා කියන්නේ හම්බ වෙනවා. සර්පයෝ හා නොඑක ඒවා. දැන් නගරයක ඉන්නකොට සර්පයෝ හැම නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසුදු ස්ථාන ඔය හුඟක් මේ ගෞරවවල කියලා කියන්නේ එහෙම නැත්නම් හුඟක් අපිරිසුදු දේවල් තියෙන ස්ථාන ඒවා ඇසුරේ ජීවත් වීම හා ඒවා ළඟ ඉඳීම හා ඒ වගේ දේවල් ඒ වගේම උස්ස ස්ථාන එහෙම නැත්නම් පර්වත විවර වගේ දේවල් තමන්ට අහිතකර රිස්කි ප්ලේසස් මොනවා හරි තමන්ට හිතෙනවා නම් මෙතන ඉන්න එක එච්චර සුදුසු නෑ, හානියක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් මොකක් හරි එකක් වෙන්න පුළුවන්, අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් කවර හෝ තැනක, එතකොට එබඳු සෑම තැනක්ම ඒ වගේම අහිතකර මිනිස්සු, දුෂ්ට නපුරු වංචාකාරී මිනිස්සු මේ වගේ කවර හෝ ආකාරයක තමාට අහිතක් බාධාවක් වෙහෙසක් කරදරයක් පීඩාවක් ඇතිවිය හැකි. දැන් අපේ කියවනක් තියෙනවා සේෆ්ටි ෆස්ට් කියලා නේද? අපි ආරක්ෂාව ප්‍රධානයි කියලා කියන්නේ. ඒතර ආරක්ෂා වෙන්න ඕන කියන එක. ඒ ආරක්ෂාවට බාධා විය හැකි සෑම තැනක්ම සෑම දෙයක්ම සෑම අවස්ථාවකම සෑම උපකරණයක්ම දුරු කිරීම කියන එක. ඒ නිසා අපි නිතර භාවිතන සේෆ්ටි ෆස්ට් කියන එක හරි වැදගත් එකක්. මොකද මේ මෙතෙන්දී ඒ කාරණේ තමයි ස්ට්‍රෙස් කරලා පෙන්නලා තියෙන්නේ. මේ අපි අපේ ආරක්ෂාව, අපේ පරිස්සම, අපිට විය හැකි හානිය, පීඩාව, කරදරය. එතකොට එබඳු දේවල්, එබඳු තැන් අපි වහාම පරිවර්ජනය කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. ඒවට සම්බන්ධ වෙන්න, ඒව භාවිතා කරන්න, ඒව ඇසුරු කරන්න හොඳ නෑ කියන එක. යම් පුද්ගලයෙක් සටකපට නම්, වංචාකාරී නම්, අපිව රවට්ටන සුළු නම්, අපිට බාධා කරනවා නම්, අපිව වෙහෙසටපත් කරනවා නම්, අපිට සතුටින් ඉන්න දෙන්නේ නැත්නම්, මෙන්න මේක හරි වැදගත් කාරණයක්. අපි හඳුනා ගන්න ඕනේ අපට සතුටින් ඉන්න දෙන්නේ නැති මිනිස්සු කවුද, අපිට සතුටින් ඉන්න දෙන අය කවුද කියන එක. මේක අපි හැමදෙනාගේම ජීවිතේ අතිවිශේෂ කාරණයක් වෙනවා. ඒ නිසා මේ අපි පාප මිත්‍රයන් ගැන කතා කරන්නේ. නබජේ පාපකේ මිච්චේ නබජේ පුරිසාදමේ කියලා කියන්නේ. එතකොට පාප මිත්‍රයන් අසේවනාච බාලාණන් කියපු එක. පාප මිත්‍රයන් හා පුරුෂාදමේ අදම වූ පුරුෂයන්. අදම කියලා කියන්නේ අසාදු, එහෙම නැත්නම් නරකම, දුෂ්ට, නපුරු, පලිගන්නා සුළු අය. ඒ වගේම මිත්‍රව ඉඳලා තරහ වුණොත් බොහෝ හානි කරන වර්ගයේ අය. ඒ වගේම මේ මෝඩකමත් එක්ක මිශ්‍ර වෙච්ච නපුරුකම තියෙන අය. එතකොට දැන් පණ්ඩිත අවබෝධයෙන් යුක්ත කෙනෙක් නපුරු වුණත් එයාගෙන් සිදුවෙන හානියට වැඩිය මෝඩකමෙන් යුක්ත කෙනෙක් නපුරු නම් ඇතිවිය හැකි හානිය බරපතලයි. ඒතර ඒ නිසා මෝඩෙක් නම් තරහ කරගන්නම හොඳ නැහැ. නපුරුකමක් තියෙනවා නම්, මෝඩකමක් දෙකම තියෙනවා නම් කොහෙත්ම තරහ කරගන්න හොඳ නැහැ. ඊ타ත්ම පරිස්සමින් අසුරු කරන්නට ඕනේ, ඈත් කරන්න ඕනේ ඊ타ත්ම පරිස්සමින්. මේක හරි වැදගත් පණිවිඩයක් මේ කාරණේ. ඒ කියන්නේ මිත්‍රයා වුණාට මෝඩයි නම්, මෝඩකමත් එක්කම නපුරුකමකුත් දුෂ්ටකමකුත් තියෙනවා නම් එයා
ඇසුරු කරන්න ඕනේ පරිස්සමෙන්, දුරස් කරගන්න ඕනෙත් පරිස්සමෙන්, තරහ කරගන්න ඕනෙත් පරිස්සමෙන්. එහෙම නැත්නම් සිදුවිය හැකි හානිය අන්තරාය හුඟක් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා අර පාප මිත්‍ර සේවනය කියන එක බුදුන් වහන්සේ හරීම වැදගත් කාරණයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ අය කොහොමද අසේවනය කරන්නේ, සේවනය නොකර ඉන්නේ කොහොමද කියන එක ඉගෙන ගත යුතු පාඩමක්. ඒක පරිවර්ජනය කරන්න ඕනේ හරීම පරිස්සමෙන්. එතකොට දැන් අපිට සර්පයෙක් නම් පරිවර්ජනය කරන්න ලේසි. සර්පයා අයින් කරනවා, අපි සර්පයාගෙන් ඈත් වෙනවා. දෙකෙන් එකක්නේ කරන්න වෙන්නේ. එතකොට මැසි මදුරුව හරි වෙන දෙයක් හරි සීත උෂ්ණ හරි අපිට පුළුවන් සීත කාලේදී අපිට අදාළ වූ උණුසුම් කරන දේවල් අපිට කරන්න පුළුවන්. ඒක පරිවර්ජනය කරනවා අපි සුදුසු ආකාරයට. උෂ්ණ කාලේදී ඒ විදිහට. එතකොට මේ සීත උෂ්ණ හා සත්තු ඒ වගේ දේවල් හා මේ දුර්ග මාර්ග මොනවා හරි ඒ පාර අහිත කරනම් ඒ පාර මග ඇරලා අපි ඊට වඩා දුර වුණත් කමන්නේ පහසු පාරකින් යන්නේ. මේ හරි ප්‍රායෝගිකයි මේක. අපි කියමුකෝ දැන් ඒ පාර කර්කශයි, අපහසුයි, කරදර පීඩා සහිතයි. අනික් පාර දුරයි, පහසුයි. නමුත් අපි අර දුර පහසු පාර තෝරා ගන්න එකේ වටිනාකම වැඩි. මේක කෙටි වුණාට අර පහසු පාර තෝරා ගන්න එකේ වටිනාකම වැඩි. ඒ වගේම යම් රිස්කි නම් යම් අවදානම් සහගත බවක් තියෙනවා නම් අපි හැකි තරම් ඒක ඉවත් කරන එක, අවදානම බාර ගන්න නැතුව ඉන්න පරිමාකාරයෙන් උත්සාහ කරන එක ධර්මානුකූලයි. ඒතර මේ හැම දෙයක්ම දහමේ අපිට කියා දීලා තියෙන දේවල්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අපිට කියා දීපු දේවල්නේ. එතකොට අපි මේ දුරු කරන්නේ කොයි කෙබඳු අයද, කවර විදිය අයද කියන එක. අර විස තියෙන අය, උල් දත් තියෙන අය, උල් අන් තියෙන අය, මේ සෑම කෙනෙක්ම දුරු කරන්න කියලා තියෙන්නේ ගින්දර මේ දේවල් දුරු කරන්න කියලානේ තියෙන්නේ. ඒවයින් පරිස්සම් වෙන්නට කියලා. ඒතර මේ ඕනෑම වෙලාවක ඒවයින් හානියක්, දෝෂයක් වෙන්න පුළුවන් නිසා. ඒතර සතා සුරතල් වුණාට එයාගේ උල් දත්තෝ උල් නිය තියෙනවා නම් ඕනෑම වෙලාවක හානියක් වෙන්න පුළුවන් කියන එක. ඒතර එහෙම ඒ පරිසරාත්මක වශයෙන් අපට හම්බ වෙන සෑම දෙයක් සම්බන්ධයෙන්ම කොහොමද පරිස්සම් වෙන්නේ කියන එකත්, ඒ වගේම අහිතකර මිනිස්සුත් එක්ක පරිහරණය හා ඒ අය ආශ්‍රය, ඒ අය තරහ කරගන්නේ කවර ප්‍රමාණයටද, දුරස් කරගන්න ඕනේ කවර ප්‍රමාණයකටද කියන එක හරිම වැදගත් වෙනවා. ඒ වගේම මම නිතර කියන එකක් පැහැදිලි කරන්න උත්සාහ කරන දෙයක්, මේ සමහර අය පුංචි කියලා එහෙම නැත්නම් ඒ අය දුර්වලයි කියලා අපි ඒ අය අඩුවෙන් තක්සේරු කරන්න යන්නත් හොඳත් නැහැ. දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපිට කූඹිය පුංචි වුණාට මේ බොහොම සහැල්ලු විදිහට බැලුවට රැයකට මේක කනට රිංග ගත්තොත් එහෙම රැයකට දෙකට ඉතින් අපිට නිින්දත් කැඩලා බොහෝ කරදර විඳින්න සිද්ධ වෙනවා මේ කූඹියා නිසා. ඒතර ඒ නිසා කූඹියා පොඩි වුණාට අපිට කරන්න පුළුවන් කරදරේ ලොකුයි. මම උදාහරණයක් කිව්වේ ওই විදිහට අපි යම් මිනිස්සු පිළිබඳව, යම් අය පිළිබඳව, යම් දුෂ්ට අය පිළිබඳව, නපුරු අය පිළිබඳව, වංචාකාරයෝ පිළිබඳව අපි පරිස්සම් වෙන්නට ඕනේ. අනික් කාරණයක් තියෙනවා, අපි තව යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට සලකන ආකාරය, තවත් කෙනෙකුගෙන් පරිගන්න ආකාරය අපි දැක්කොත් අපි පැහැදිලිව හිතා ගන්න ඕන දෙයක් තමයි, එයාට පුළුවන් නම් අනිත් එක්කෙනාගෙන් ඒ විදිහට පරිගන්න, ඒ විදිහට රිද්දන්න, ඒ විදිහට වෙහෙසටපත් කරන්න පුළුවන් නම් අදාළ පසුබිම සකස් වුණු දවසක මා සම්බන්ධයෙන්ුත් ඒ විදිහටම වැඩ කරන්න එයාට පුළුවන් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. මේක අපිට හුඟක් වෙලාවට අමතක වෙන එකක් මේක. නොසලකා හරින දෙයක් ඒක. කෙනෙක් තව කෙනෙකුට රිද්දනවා, වෙහෙසටපත් කරනවා, පීඩාවටපත් කරනවා, පරිගන්නවා. කියමුකෝ. දැන් මේක අපි දකිනවා නම් මේ
තැනත්තා අපි ආශ්‍රය කරන අපේ මිත්‍රයෙක් හිතවතෙක් හැටියට අපේ ඇසුරේ ඉන්න කෙනෙක් නම් එයා අදාළ වූ පරිසරය සකස් වෙච්චි දවසක මා සම්බන්ධයෙන්ුත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක අපි හොඳින් හිතා ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ, දැන ගන්න ඕනේ. එහෙම දැනගෙන ඕනේ ආශ්‍රය කරන්න, කතා බහ කරන්න, වැඩ කරන්න, රහස් කියන්න, තමා සම්බන්ධ තීරණාත්මක දේවල් වලදී සම්බන්ධ කර ගන්න මේවායිදී හරීම පරිස්සම් වෙන්නට ඕනේ. විශේෂයෙන් තමන්ගේ පෞද්ගලිකත්වයේ රහස් හෝ නොදැනගත යුතු දේවල් සම්බන්ධයෙන් දැනගන්න සැලැස්වීමේදී මේ හැම එකක් සම්බන්ධයෙන්ම හරීම පරිස්සම් වෙන්නට ඕනේ. එතකොට මේ පරිවර්ජනය කියන එක, දුරස් කිරීම කියන එක අපිට ලොකු විෂයක්. ඒක අපිට අපි shopping mall එකකට ගියාම එහෙම නැත්නම් සුපර් මාකට් එකකට ගියාම අපි මේ තෝරන භාණ්ඩ සම්බන්ධයෙන්, අපි ආහාරයට ගන්න දේවල් භාණ්ඩ සම්බන්ධයෙන්, ඒ වගේම වෙනත් භාවිතාවට ගන්න දේවල් සම්බන්ධයෙන්, අනෙක් හැම දෙයක් සම්බන්ධයෙන්ම මේ පරිවර්ජනයන් කියන ඒවා අපි භාවිතා කරන්න ඕනේ, යොදා ගන්න ඕනේ. ඒවා හරිම ප්‍රායෝගිකයි. අපිට සුළු වැරදීමකදී විශාල හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඖෂධ වර්ග සම්බන්ධයෙන්ුත් ඒක තියෙනවා. සමහර ඖෂධ වර්ග සමහර ශරීර වලට බොහොම හානිකර විදිහට වෙන්න පුළුවන්. යම් ඖෂධයක් එක්තරා ශරීරයකට හානි නොකරන්න පුළුවන්. ඒත් ඒ ඖෂධයම තවත් ශරීරයකට බරපතල විදිහට හානි කරන්න පුළුවන්. එතකොට මේ ඒ නිසා අපි මේ ඖෂධය කියන එක හරි හොඳ එකක් නේ. ඖෂධය කියන එක හරි දිව්‍යමය දෙයක්, වටිනා දෙයක්, අපිව සනීප කරන, සුව කරන දෙයක් නේ. ඒ සුව කරන දෙයක් වුණාට එක්තරා ශරීරයකට ඒ ඖෂධය අතිශය අහිතකර ආකාරයට ක්‍රියාත්මක වෙන්න බලපාන්න පුළුවන්. ඒතර අපි ඒ නිසා ඒක ඖෂධය හොඳයි කියලා, ඖෂධය හොඳයි තමයි. ඖෂධය හොඳ වුණාට මගේ ශරීරයේදී ඒ ඖෂධය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද, කෙබඳු හානියක් කරන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒ නිසා එතෙන්දි පරිස්සම් වෙන්නට ඕනේ. කොයි විදිහටද ඒක ඒ ඖෂධය කියන්නේ හොඳ එකක් වුණාට ඒක භාවිතා වෙන්නේ කොහොමද කියලා. අර මං කලින් කිව්ව උදාහරණේ වගේම මිත්‍රයා හොඳයි, මිත්‍රයා හොඳ වුණාට මිත්‍රයා නරක වෙච්ච දවසට මට කොයිතරම් විදිහට බලපාන්න පුළුවන්ද කියන එක. එතන මෙන්න මෙහෙම අපි මේ සම්මත සමාජය තුළ ඒ ලෞකික ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ. මම ලෞකිකත්වයේ ඉක්මවා යන්න මම උත්සාහ කළාට මට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ලෞකික ලෝකයක. ඒ ලෞකික ලෝකයේ මං ලෝකෝත්තර ස්වභාවයන් අත්දකින්න, හඳුනා ගන්න උත්සාහ කරමින් හිටියට බාහිර ලෝකයේ ඒක දකින්නේ නැහැ. ඒක යාට අනික් අයට තේරුම් ගන්න බෑ. එතකොට ඒ අය දකින්නේ ලෞකික ස්වરૂපයෙන්මයි මාදෙහෙත් බලන්නේ. එසේ බලලා මට හිංසා කරන්න, බාධා කරන්න, කරදර කරන්න ඒ අය සූදානම් වෙන්න පුළුවන්. මොකද ඒ අය මගේ මම ලෞකිකත්වයේ ඉක්මවා යන්න උත්සාහයක් දරන බව එයා හඳුනාගන්නේ නැහැ. දැන් මේ නිසානේ බුදුහාමුදුරන්ටත් කරදර කළේ. එහෙම නැත්නම් බුදුහාමුදුර කරදර කරන්න ඕන කමක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ 3 වරක් ඝාතනය කරන්න උත්සාහ කළා. උන්වහන්සේට බොහෝ කරදර පීඩා කරපු අවස්ථා මහ ගොඩක් තියෙනවානේ. දැන් රහතන් වහන්සේලාටත් එහෙම කරදර පීඩා කරපු අවස්ථාවන් තියෙනවානේ. එකෙන් අදහස් වෙන්නේ ඒ උන්වහන්සේලා සම්බුදු වෙලා හිටියට, සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා හිටියට, අරහත් භාවයට පත් වෙලා හිටියට ඒ රහතන් වහන්සේ වැඩ ඉන්න සමාජයේ රහත් වෙලා නැහැනේ. ඒ උන්වහන්සේ වැඩ ඉන්නේ ලෞකික ලෝකයක. ඒතර ලෞකික ලෝකයේ මිනිස්සු අරහත් තත්වයේ ඉන්න පුද්ගලයාව තේරුම් ගන්න නැහැනේ. එයාට අඳුන ගන්න බෑනේ. ඒ නිසා එයාට අනවශ්‍ය විදියට හිංසා පීඩා කරන්න පුළුවන්. එතකොට අපි ඒ රහත් තත්වයටමපත් නොවී ඉන්න තත්වයක් යටතේ අපි යම් හඳුනා ගැනීමක්, ධර්මානුකූල ජීවිතයකට පිවිසෙන්න උත්සාහ කරමින් ඉන්න අය වුණාට
අපට ඇති කරන්න පුළුවන් බාධාව හිංසාව හරි ප්‍රබලයි ලොකුයි වැඩි රහතන් වහන්සේලාටත් එහෙම කරදර කරනවා නම් අපිට ඒ ගනුදෙනුවලදී ඇතිවිය හැකි පාඩුවේ හානියේ ප්‍රමාණය විශාල වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මේවා භාවිතයට ගැනීමේදී මේවා යොදා ගැනීමේදී මේ පරිවර්ජනය කරන්නේ කොයිතරම් ප්‍රමාණයකටද කොයි විදිහටද කවර තත්ත්වයන් යටතේද කියන එක අපිට අභ්‍යාස කරන්න හඳුනා ගන්න සිද්ධ වෙනවා. මේක ආහාර පාන අනිකුත් දේවල් ඖෂධ මිනිස්සු හා අනිකුත් ආයතන හා අනිකුත් සේවාවන් මේ හැම එකක් සම්බන්ධයෙන් මේ විදිහට බලන්න සිද්ධ වෙනවා. මොකද ඒ තරම් සියුම් ආකාරයකට අපට හානි කරන්න බාධා කරන්න පුළුවන් බොහෝ ඉගෙන ගත්ත අය කියලා අපි හිතා ගත්තට ඒවා පැටලෙන්න වරදින්න පුළුවන්. දැන් අපි දකිනවනේ සමහරට වෛද්‍යවරු වශයෙන් ඉන්න ආයට පවා යම් පීඩකාරී ලෙඩ රෝග හා නොයෙකුත් දේවල් ඇති වෙන අවස්ථාවන් එනවනේ. වෛද්‍යවරයෙක් වුණා කියලා ලෙඩ නොහැදී තියෙන්නේ නැහනේ. නමුත් එන්නේ මොකක් හරි කොතනක හරි වැරදිච්ච නිසානේ. කොතනක හරි වැරද්දක් වෙලා තියෙනවා. ඒ වැරද්ද උනේ කොතෙන්ද කියලා අපි දැකලා නැහැ. ඒ දැකලා නැති නිසා අපි මොකකට හරි අහු වෙනවා. ඒ නිසා අපි හිතාගත්තට අපි මේ විෂය හදාarලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා අපිට හොඳ දැනුමක් තියෙනවා කියලා අපි හිතුවට අපිට වරදින තැනකුත් තියෙනවා. ඒ වරදින තැන අපි දැකලා නැත්නම් එහෙම සතා විශාල වුණාට පොඩි දෙයකින් හානි වෙන්න කරදර වෙන්න පුළුවන්. අර කනට කූඹිය රිංගුවා වගේ තමයි. And what are the influence to be abandoned by destroying? There is the case where a monk reflecting appropriately doesn't tolerate an Edison thought of sensuality. He abandons it, destroys it, dispels it, and wipes it out of existence. Reflecting appropriately, he doesn't tolerate an Edison thought of ill will. Reflecting appropriately, he doesn't tolerate an Edison thought of harmfulness. Reflecting appropriately, he doesn't tolerate Edison evil. Unskillful qualities, he abandons them, destroys them, dispels them, and wipes them out of existence. The affluence, vexation, or fever that would arise if he were not to destroy these things do not arise for him when he destroys them. These are called the influence to be abandoned by destroying. කතමේච භික්කවේ ආසවා විනෝදනා පහතබ්බා ඉද භික්කවේ භික්ඛු පටිසංකායනිසෝ uppannං කාම විතක්කං නාදිවාසේති පජාති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං uppannං විහිංසා විතක්කං uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති යඤ්ඤස්ස භික්කවේ අවිනෝදේතෝ uppajjeyun ආසවා විගාත පරිලාහ විනෝදයතෝ ඒවංසතේ ආසවා විගාත පරිලාහ නහොන්ති ඉමේ උච්චන්ති භික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. මෙතෙන්දි කියනවා මේ ඉවසන්ඩ එපා කියලා. ඉස්සෙල්ලා ඉවසීම ගැන කතා කළේ. දැන් මෙතෙන්දි ඉවසන් නැති එකක් දුරු කරන එකක්. ඉස්සෙල්ලා ඒකේ ඉවසීම ගැන කතා කළා. ඉවසලා පරිවර්ජනය කරන හැටි කතා කළා. දැන් මෙතෙන්දි ඉවසන් නැති එකක් ගැන කතා කරනවා. මෙතෙන්දි දුරු කරනවා. දුරු කරන්නේ කොහොමද? මේ කාම විතර්කයන් හිතට ආවොත් එහෙම ඇලීම් බැඳීම් සම්බන්ධ විතර්ක කියන සිතුවිල්ලක් කියන එක හිතට ආවොත් එහෙම නාදිවාසේති ඉවසන්න එපාය. පජහති දුරු කරන්න, විනෝදේති ඈත් කරන්න, භ්‍යන්ති කරෝති නැති කරලා දාන්න, අනභාවයෙන් ගමේති නැවත උපදින් නැති වෙන විදිහටම ඉවත් කරලා දාන්න. මෙතෙන්දි ඉවසන්නේ නැති ඉවසන් නැතුව ඉන්න ඕනේ මොනවද කියන එක ඒවා කීපයක් මෙතෙන්දි කියන්නේ. එතකොට ඒ විදිහටම කාම විතර්කයන් ආවහම, ව්‍යාපාද විතර්කයන් ආවහම, විහිංසා විතර්කයන් ආවහම
uppannuppanne papake akusale dhamme nadivaseeti pajahati vinodeti byanti karoti anubhavam gamiti. මෙන්න මේක හරීම වටිනා දෙයක්. මේක කටපාඩම් කරගෙන තියෙන්න ඕනේ. භාවිතා කරන්න ඕනේ. හැම වෙලේම උදේ හවස නිතරම භාවිතයේ තියෙන්න ඕන එකක් මේක. පාඩම් කරගන්න. uppannuppanne papake akusale dhamme නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඕක එක්තරා සූත්‍රයක් විදිහට වටිනා මන්ත්‍රයක් හැටියට කටපාඩම් කරගන්න ඕන එකක්. මොකද්ද? uppannuppanne උපදින ඒ කියන්නේ නිරන්තරයෙන්ම උපදින continuously තමන්ගේ හිතට හැකි පැමිණිය හැකි පාපකේ අකුසලේ ධම්මේ පාපකාරී අහිතකර අකුසල අසත් ධර්ම නාදිවාසේති ඉවසන්න හොඳ නැහැ. තමා ළඟ තියාගන්න හොඳ නැහැ. පජහති ඈත් කරන්න ඕනේ. විනෝදේති නැති කරලා දාන්න ඕනේ. ව්‍යන්ති කරෝති ඈත් කරලම දාන්න ඕනේ. සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඕනේ. අනභාවං ගමේති ආයත උපදින් නැති තර මට්ටමේට ඉවත් කරලා දාන්න ඕනේ. එතකොට මේක අපි කටපාඩම් කරලා තියාගත යුතු පාඩයක්. uppannuppanne papake akusale dhamme nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti කියන එක. මේක ඔබ සියලු දෙනාම පාඩම් කරගන්න කටපාඩම් කරගන්න. කටපාඩම් කරගෙන ඒක තේරුමත් එක්ක නිතර භාවිතා කරමු අපි. ඒක හරි වටිනා දෙයක්. දැන් මේ හැම එකෙම අපි කතා කරන්නේ මෙහෙමනේ. uppannuppanne papake akusale dhamme. එතකොට ඇති වෙන ඕනෑම ආකාරයක අසත් ධර්මයක් පාපික දෙයක් තියෙනවා නම් අපි ඒවා දුරු කරන්න ඉවත් කරන්න පයින් ගහලා දාන්න ඈත් කරලා දාන්න නැති කරලා දාන්න නැවත මතු නොවන විදිහට ඉවත් කරලා දාන්න දරන නිරන්තර උත්සාහයක් අප තුළ තියෙන්න ඕන කියන එක. එතකොට මේ destroying කියන එක නැති කරලා දැමීම ඉවසන් නැතිකම අර ඉස්සලා අපි ඉවසලා නැති කරන දෙයක් ගැන කතා කළේ. දැන් මේක ඉවසන් නැතුව අපි මේක මේ විතර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලදී කිසිසේත්ම ඉවසන්න හොඳ නැහැ කියන එකයි මෙතෙන්දි කියන්නේ. ඉතින් ඒ නිසා අපි හැම විටම අවදියෙන් ඉන්නවා නම් මයින්ඩ්ෆුල්නස් එක අපේ සති සම්ප්‍රජන්ණය දකින්න ලෑස්ති පිට හඳුනා ගන්න ලෑස්ති පිට ඉඳීම හා හඳුනා ගැනීම කියන එක අප තුල තියෙනවා නම් එතකොට මේ විදිහට අර උපදින පාපී වූ අකුසල ධර්මයන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒවා දුරස් කර ගන්න පුළුවන්. මේක මට ගැලපෙන්නේ නැහැ. මා වැනි කෙනෙකුට මේ බඳු දේවල් ගැලපෙන්නේ නැහැ කියන සිතුවිල්ල හැම වෙලෙම ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා අපි ඕනම කෙනෙකුට තරහ යන්න පුළුවන්, කේන්ති යන්න පුළුවන්, දුක හිතෙන්න පුළුවන්, කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්, පීඩාකාරී මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන්, පසුතැවීම ඇති වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඇති වෙන්න පුළුවන් අපේ මනසට. අපි කොයිතරම් ධර්මය අහලා තිබුණත්, අදාළලා තිබුණත්, කියවලා තිබුණත් අපි ඕනෑම කෙනෙකුගේ මනසට මේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී අපි එන දුෂ්ට සිතුවිල්ල, නරක සිතුවිල්ල, නපුරු සිතුවිල්ල, පීඩාකාරී සිතුවිල්ල දකින්න ඕනේ. දැකලා ඒක ඉවත් කරන්න ඕනේ, ඈත් කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ. නැවත උපදින්න නැති වෙන විදිහටම දුරු කරන්න අපිට අභ්‍යාස කරන්න වෙනවා. ඒ නිසා ඒක එක ක්‍රමවේදයක් හැටියට මේ සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා. අපි ඒක නිරන්තරයෙන්ම භාවිතා කළ යුතු කාරණයක් මේක. And what are the influences to be abandoned by developing? There is the case where a monk reflecting appropriately develops mindfulness as a factor of awakening, dependent on seclusion, dispersion, cessation, resulting in letting go. He develops analysis of qualities as a factor for awakening, persistence as a factor for awakening, rapture for factor for awakening, calm as a factor for awakening, concentration as a factor for awakening, equanimity as a factor for awakening.
dependent on seclusion, dispersion, cessation resulting in letting go. The influence, vexation, or fever that would arise if he were not to develop these qualities do not arise for him when he develops them. These are called the influence to be abandoned by developing. කතමේච භික්කවේ ආසවා භාවනා පහතබ්බා ඉද භික්කවේ භික්ඛූ පටිසංකා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමින් පටිසංකා යෝනිසෝ ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විරිය සම්බොජ්ජංගම් භාවේති පීති සම්බොජ්ජංගම් භාවේති පස්සද්ධි සම්බොජ්ජංගම් භාවේති සමාධි සම්බොජ්ජංගම් භාවේති උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමින් යංජිස භික්කවේ අභාවේතෝ උපජ්ජයුං ආසවා විඝාත පරිලාහ භාවේතෝ ඒවංස තේ ආසවා විඝාත පරිලාහ න හොන්ති ඉමේ විච්ඡන්ති භික්කවේ ආසවා භාවනා පහතබ්බා. ඊළඟට කියනවා භාවනා පහතබ්බා ඩෙවලොපින් දියුණු කරමින් වැඩි දියුණු කරමින් සංවර්ධනය කරමින් මොනවද දියුණු කරන්න කියලා. එතකොට දේශනා කරනවා මේ සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බෝධි අංග බොජ්ජංග ධර්ම නැත්නම් බෝධි අංග ධර්ම අපි වඩලා දියුණු කරලා ප්‍රැක්ටිස් කරලා ඒ තුලින් ඇති කරගන්නා වූ අවබෝධයෙන් හඳුනා ගැනීමෙන් තමයි මේ දුරු කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒක වැඩිමක්. ඒ වඩනකොට සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම තමයි වඩන්නේ. එතකොට අපිට පේනවා අපි දැන් මේ භාවනාව සම්බන්ධයෙන් අපි සියලු දෙනාගේම ලොකු උනන්දුවක් තියෙනවානේ. දැන් එතකොට අපිට පේනවා මේ එක එක දේවල් ඉවත් කරන එක එක ආශ්‍රවයන් අපෙන් ඈත් කරන විවිධ වූ ක්‍රමවේදයන් තියෙනවා. එකක්ම නෙමෙයි. ඒතර භාවනාව පමණක් නෙමෙයි තවත් බොහෝ දේවල් අපිට භාවිතා කරන්න තියෙනවා මේ ආශ්‍රවයන් ප්‍රහීන කිරීම සඳහා ඉවත් කිරීම සඳහා විවිධ වූ ක්‍රමවේද විවිධ වූ ටූල්ස් අපිට භාවිතා කරන්න වෙනවා. එකෙන් එකක් තමයි මේ සතිය දියුණු කරන එක, ධම්මවිචය දියුණු කරන එක, වීර දියුණු කරන එක. ওই විදිහට මේ තියෙන බොජ්ජංග ධර්ම අපි වඩනකොට දියුණු කරනකොට ප්‍රැක්ටිස් කරනකොට අන්න අප තුළ අර වටිනාකම් ඇති වෙනවා. අර කලින් කියපු කරුණු තවදුරටත් අභ්‍යාස කරන්න පුරුදු පුහුණු කරන්න හැකියාව අප තුළට එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාව කියන්නේ අපිට කළ හැකි දේවල් අතර එකක්. අපි පැත්තකට වෙලා භාවනාව පමණක් කිරීම කියන එක විමුක්තිය ලැබීමේදී විදර්ශනා වැඩීමේදී අත්‍යවශ්‍ය වැදගත්ම කාරණේ තමයි. ඒ තුලින් තමයි අපිට විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. නමුත් ඊට පෙර ආතුව අප විසින් දුරු කළ යුතු ඉවත් කළ යුතු බොහෝ දේවල් අර විවිධ ක්‍රමවේද භාවිතා කරලා අපිට කරන්න සිද්ධ වෙනවා. ඒක මෙතෙන්දි මෙහෙම පැහැදිලි කරනවා. When a monk's influence that should be abandoned by seeing have been abandoned by seeing, his influence should be abandoned by restraining have been abandoned by restraining. His influence that should be abandoned by using have been abandoned by using. His influence that should be abandoned by tolerating have been abandoned by tolerating. His influence that should be abandoned by avoiding have been abandoned by avoiding. His influence that should be abandoned by destroying have been abandoned by destroying. His influence that should be abandoned by developing have been abandoned by developing. When he is called a monk, then he is called a monk who dwells restrained with the restraint of all the influence. He has severed craving, thrown off the fetters and
through the right penetration of conceit, has made an end of suffering and stress. That is that the Blessed One said, gratified the monks delighted in the Blessed One's words. දැන් මෙතෙන්දී පැහැදිලි කරනවා මේ දැක්මෙන් ප්‍රහාණය කරන්න ඕනෑ වර්ගේවා මොනවද කියලා දැකලා ඒවා දැක්මෙන් ප්‍රහාණය කරන්න ඕන. සංවරයෙන් ප්‍රහාණය කරන්න ඕන දේවල් මොනවද කියලා දැකලා ඒවා සංවරයෙන් ප්‍රහාණය කරන්න ඕන. එතකොට ඒවා පටිසේවනයෙන් ප්‍රහාණය කරන්න ඕන වර්ගයව මොනවද කියලා දැකලා පටිසේවනයෙන් ප්‍රහාණය කරන්න ඕන. එතකොට ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන දේවල් හඳුනාගෙන ඒවා ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන. එතකොට දුරු කිරීමෙන් ප්‍රහාණය කරන්න ඕන ඒවා හඳුනාගෙන දුරු කරන්න ඕන. එතකොට නැති කරන්න ඕන දේවල් හඳුනාගෙන ඒවා නැති කරන්න ඕනේ. ඉවසීමෙන් කරන්න ඕන දේවල් ඉවසීමෙන් නැති කරන්න ඕනේ. destroying වලින් නැති කරන්න ඕන ඒවා ඒ ක්‍රමෙන් නැති කරන්න ඕනේ. දියුණු කරලා විසඳන්න ඕන තියෙන දේවල් දියුණු කරලා විසඳන්න ඕනේ. දැන් මේකෙන් පේනවා අපිට මම ඒකයි කලින් සඳහන් කළේ එකම ක්‍රමයක් අපිට භාවිතා කරන්න බෑ. එක එක අවස්ථාවලදී එක එක කරුණු සම්බන්ධයෙන් එක එක අවස්ථාවන් සම්බන්ධයෙන් එක එක පුද්ගල විවිධත්වයන් සම්බන්ධයෙන් විවිධ වූ ක්‍රම භාවිතා කරලා තමයි අපිට මේ ඇති විඝාත පරිලාහයන් ඇතිවිය හැකි දුක්ඛ දෝමනස්යන් පීඩා වෙහෙසකර තත්වයන් ආශ්‍රවයන් මේ ඔක්කොම මේවා දුරු කරන්න පුළුවන්කම අපිට ලැබෙන්නේ ඒ අවස්ථාවේදී භාවිතා කළ යුතු උපක්‍රමය ක්‍රමවේදය හඳුනාගෙන ඒ තුලින් තමයි අපිට ඒවා භාවිතා කරන්න වෙන්නේ. ඒ නිසා හැම විටම හොඳ අවදිවත් බවකින් මේ කවර උපක්‍රමයේද භාවිතා කරන්න ඕන මේ ප්‍රශ්නෙට කියලා වෙන් කරලා හඳුනා ගන්නා මනසක් අප තුල නිතර වැඩෙන්නට ඕනේ. ඒ නිසා තමයි මම දාන් කළේ මේ සබ්බාසෝ සූත්‍රේ අපි නැවත සිහි ගන්නවමින් අධ්‍යයනය කරමින් හඳුනා ගනිමින් භාවිතා කරන්න ඕනේ. ආයෙත් මාස කිහිපයක් යද්දී ආයෙත් අපි සිහි ගන්නවා ගන්න ඕන එකක් කියලා මම මතක් කළේ මුලදීම. ඒ නිසායි මම ඒක නැවත කරලා තිබුණා කියලා යම් කිසි මතකයක් යාන්තමට තිබුණත් මම නැවත කළොත් හොඳයි කියලා හිතුවේ ওই කාරණේ නිසා. ඒ නිසා අපි මේක හරි අතිශය වැදගත්. අපි සියලු දෙනාගේම මනස පවත්වා ගැනීම සම්බන්ධයෙන් අපේ විමුක්තිය සැනසීම සඳහා යන මාර්ගයේදී අපිට මේ ක්‍රම කීපයම භාවිතා කරන්න පුළුවන් නම් අපිට බොහෝ අර්ථවත් හඳුනා ගැනීම හා ඒවයින් වෙහෙසකර තත්වයන්ටපත් නොවී ඉන්න පුළුවන් කමක් අපි සියලු දෙනාටම ඇති කරගන්න හැකියාව ලැබේවි. හොඳයි. දැන් ඔබේ අදහස් හෝ යමක් තියෙනවා නම් ඒකට අවස්ථාව. ස්වාමීන් වහන්සේ අවසර දැන් මේ කියාගෙන ජීවිත දැන් භාවනාව කරගෙන යනකොට සති භාවනාව කරන් යනකොට යම්කිසි ධර්ම කරුණක් හරි මොකක් හරි එකක් මනසට ආවහම ඒක විපස්සනාවට දිගටම අරගෙන යනකොට අර සති භාවනාව කැඩුනයි කියලා ඒක ප්‍රශ්නයක් නෑ නේද? එතකොට අර ඒක අර අපි ඒක ගැන ප්‍රශ්නයක් නෑ. දැන් නෑ. ඒකට බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ මම මේක දන්නේ. මොකද සමහර වෙලාවට ඒක අර ඒ කරුණ දිගටම යනකොට ඒක අර වටහා ගැනීමක් ඇති වෙන හින්දා අර සතිය කැඩුනා කියලා හිතන්න ගැන ඒක මේකනේ අපිට ඕනේ විදර්ශනාවට යන්නයි අනිකුත් සමත ක්‍රමේ භාවනාවි භාවිතා කරන්නේ. වැදගත් එක රජ්ජුරු ප්‍රධානත්වයේ විදර්ශනාවට. ඕනෑම වෙලාවක සමතයක් නවත්තලා විදර්ශනාව වැඩුවට ප්‍රශ්නයක් නැහැ. ඒක අතිශය ශ්‍රේෂ්ඨයි. ඒකයි අවශ්‍යයි. ඔව් ඒක අත්‍යදගෙන යනකොට හිත ගමන් වේ කරුමක් ඒක අන විපස්සනාවට යන භාවනා ඉතින් සතිය ඒක කැඩුනයි කියලා ඒක තමන්ට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපි සති භාවනාවන් සමත ක්‍රමේ භාවනාවන් වඩන්නේ විදර්ශනාවට යන්නයි. විදර්ශනාවට එකපාරට යන්න බැරි අය තමයි මේ ඉස්සෙල්ලා අපි ඒ සමත ක්‍රමේ භාවනාවන් කරලා ඒකට පාර කපා ගන්න. එතකොට යම් කෙනෙකුට විදර්ශනාව එකපාරටම වඩන්න පුළුවන් නම් දැන් අර අපි කලින්ම කතා කළේ දර්ශනේන පහතබ්බ කියලා. ඒතර විදර්ශනාව යාට තියෙනවා නම් එයා දර්ශනේන පහතබ්බ කොහොම එයා දර්ශනයෙන් ඉවත් කරනවා ආයේ ඔය අනික් එක ටූල් එකකටවත් යන්න ඕන කමක් නැහැ එතකොට.
දර්ශනාවේ ප්‍රධාන. එතනින් තමයි යන්නේ. විදසුන් වඩානේ රහත් වෙන්නේ. සමත උදව් වෙන්නේ විදර්ශනාවට යන්නයි. ඔව් එතකොට ඒ ස්වාමීන් වහන්සේ මට පැහැදිලි ස්වාමීන් වහන්සේ පින් සිද්ධ වේවා අවසරයි. අනික් අය මොනවා හරි කියනවද? ආනවද කියනවද? ඔව් මට කියා දෙනවද? ස්වාමීන් වහන්සේ අවසර ඉවසන්නේ නැතුව දුරු කරන ඒවා ඒ කියන්නේ කාමරාග ව්‍යාපාද ඒ කියන්නේ ඒ වගේ දේවල් ආවහම ඒක ඒ ගැන ව්‍යාපාද ගැන කේන්තියක් ආවයි කියවහම අපිට ඒ කේන්තිය ඉවසන්නේ නැතුව දුරු කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක මොකක්ද? කේන්තියට ඉඩ දෙන්නේ නැහැ කියන එකනේ. කේන්තියට ඉඩ දෙන්න. කේන්ති ඉවසන අපි ඉවසනවා කියන එකේ තේරුම ඒක පිළිගන්නවා කියන එකනේ. ඉවසනවා කියන එකේ තේරුම සාමාන්‍ය ධර්මයේ ශාසනයේ තියෙන වචනයක් ඉවසනවා කියන එකේ තේරුම පිළිගන්නවා කියන එක. එකඟ වෙනවා කැමති වෙනවා කියන එක. කේන්තියක් නෑ පිළිගන්නේ නෑ ඒක. ස්වාමීන් වහන්සේ ශාසනික වචනයක් ඒක. ඒ ස්වාමීන් වහන්සේ ඒක දැක්කා. දැන් වික්ෂුන් වහන්සේලා තූස්නීම් භූතෝ ඉවසුවා කියලා කියන්නේ තූස්නීම් භූතෝ හිටියා කියලා කියන්නේ නිහඬව ඉන්නවා කියන්නේ පිළිගත්තා කියන එකනේ. ඒක ශාසනික වචනයක් ඒක. ඒක ටිකක් අමාරුට අර අනිත් පැත්තට යන එකක් නේ ඒක විරුද්ධට යන එකක් නේ ටිකක් ඒක. ඔව් ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කොහොමද සම්බන්ධතාවයේ මේ ක්‍රමයට? ඔව් දැන් චිත්තානුපස්සනාව එන්නේ සිතට එන සිතුවිලි ඇසුරු කරගෙන ඒ ඔස්සේනේ අපි යන්නේ එතකොට සිතට විතර්කයන් ආවහම ඒ එන විතර්කයන් ඔස්සේනේ අපි මෙහෙවන්නේ හිත. එහෙමයි. එතකොට ඒ වගේම ලෝස් එහෙම නැත්නම් ධර්ම කියන එක ඔස්සේ යනකොට අපි තව කියන එකට ධම්මානුපස්සනා කියලා. නමුත් ওই විතර්ක කියන්නේ ධර්ම තමයි. තව විදිහකට බැලුවොත් එහෙම. චිත්ත කියන්නේ ධර්මම තමයි. නමුත් ඒක භාවිතාවේදී ධර්මයේදී අපි පැහැදිලි කරනවා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා අපි එහෙම කියන එකේ ස්ටෙප්ස්. නමුත් ඒක දැන් චිත්ත කියන්නේ ධර්මනේ. දැන් ධර්ම කියන වචනේ ගත්තාම ඔක්කොම දේවල් ධර්ම, නිර්වාණ ධර්ම ඔක්කොම ධර්මනේ. එතකොට නමුත් අර විතර්කයන් හිතට එන ඒවා ඔස්සේ ඒක ඇනලයිස් කරන්න ඒක ඔස්සේ අපි දකින අවස්ථාවේදී චිත්තානුපස්සනා කියන වචනේ භාවිතා කරනවා. අනුපස්සනාවේද කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. හිත දැන් මේ සරාගං චිත්තන්ති වජානාති. ඒතර මේ සරාගී සිතක් ආවේ කියලා හඳුනා ගනිමින් ඒක Taman වටහා ගන්නවනේ එතකොට. ඒතර සිත ඔස්සේනේ යන්නේ එතකොට හිතට ඇති වෙන දේවල් එක්කනේ යන්නේ එතකොට. ඒක එක ස්ටෙප් එකක්, එක ලෙවල් එකක් හැටියට ගන්නෙ. ඒතර ඒකත් ඉක්මවා යන තත්වයේදී තමයි ධම්මානුපස්සනාව කියලා ගන්නෙ. ඒක අර එක්තරා විදිහක අපි ස්ටෙප් බයි ස්ටෙප් යන ක්‍රමයක් ගැනයි එතෙන්දී සතිපට්ඨාන සූත්‍රය අසුරෙන් අපි හදාarලා තියෙන්නේ. ඒක. සරාගී චිත්තං කිව්වම එතන සිටිවිල්ලක් නෑ නේද? ඔව් සරාගී සිතක් ආවහම ඒක සරාගී සිතක් බව දැනගන්නවා. එතකොට ඒක දැනගන්න එපා. දැන් ඒකට අපේ හිත පුරුදු කිරීමක් නෙතෙන්දි කරන්නේ. ඒක හරි අතිශය වැදගත් තැනක් ඔය කියන කාරණේ. ඒ කියන්නේ අපි ඕනෑම කෙනෙක් මේ භාවනා අපි සිත දියුණු කිරීමේ වැඩපිළිවෙලේදී මගේ සිතට ආවේ කවර වර්ගයේ කවර විදිහේ විතර්කයක්ද සිතවිල්ලක්ද කියන එක. විතර්ක සිතවිල්ල කියන වචනේ සමානව ධර්මයේ යෙදিলা තියෙනවා. එතකොට ඒ කවර විතර්කයක්ද කවර සිතවිල්ලක්ද
ආවේ කියන එක හඳුනා ගැනීම මූලික සුදුසුකමක්, මූලික අවශ්‍යතාවයක්. ඒ හඳුනාගත්ත එක ඔස්සේ තවදුරටත් හිත විමසීමට ලක් කිරීමේදී ධම්මානුපස්සනාවට යනවා. අර ස්කිල් එක ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ, ඇති කර ගන්න ඕනේ. අර මොකද්ද ආපු සිතවිල්ල කියන එක දැකීමේ හැකියාව අපි ඇති කර ගන්න ඕනේ. ඒකයි චිත්තානුපස්සනාවේදී වෙන්නේ. ස්තුතියි ස්වාමීන් වහන්සේ. හරි. කාලයකට පස්සේ ඒක තමයි කතාන්න ඇහුනේ කාලෙක.